समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම අදත් ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, අපි ඒ පුද්ගලයාගේ ජීවිතයේ විදර්ශනාව වඩන විදිහ විවිධ පරයයන් වලින් අපි දේශනා කළා. ඒ දේශනා කළපු සමහර දේශනා වඩාත් ගැඹුරට නොයා අපි දේශනා කරපු බොහොමයක් දේශනා තියෙනවා. නමුත් ඇතැම් දේශනා පිළිබඳ යම්කිසි ගැඹුරු අර්ථයකිනුත් අපි පැහැදිලි කරපුවා තියෙනවා. වඩාත් සරල කොට මේ දේශනාව දේශනා කරද්දී ඒ ධර්මයේ උකහා ගත්ත පිරිස විශාල පිරිසක් මේ වෙනකොට ඉන්නවා. ඒතරේ උකහා ගත්ත ධර්මයේ දැන් හිතේ හැටියට හැසිරෙන්නටයි තියෙන්නේ. වෙන මොකුත් නැහැ. දැන් මේ Tamanගේ ජීවිතයට ගත්ත ධර්මය Tamanගේ ශ්‍රවණය තුලින් එකතු කරගත්ත දහම් කොටස ටික ටික ජීවිතයට පුහුණු කරගන්නයි තියෙන්නේ. ඒත් පුහුණු කරන ශ්‍රාවකයෙකුට මම හැමදාමත් කියනවා වගේ එකම දහම් කොටාසයකින් අපි මේ කතා කරන, පැහැදිලි කරන, නිවීම සාක්ෂාත් කරගන්න අවකාශය උදා වෙනවා. ඒ නිසා මේ ජීවිතේ පිරිසිදු වෙන ශ්‍රාවකයෙකුට, අවංකව පාරිශුද්ධියක් හදාගන්න කැමති මිනිස්සෙකුට මේ කියපු ධර්ම කොටස් ටික බොහොම පරිස්සමට Tamanගේ ජීවිතයට එකතු කරගත්තා නම් ඒ එකතු කර ගැනීම පමණක්ම ඒ ශ්‍රාවකයාට ප්‍රමාණවත්. අදත් අපි වෙනම බුදුදහමේ තියෙන ඊටාම ගැඹුරු දහම් කොටාසයක් ඊටාම සරලව ඔබට කරුණාවෙන් දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊතා සිත්සේ දහම් ගෞරවයේ සහිතව ශ්‍රවණය කරන්න කියලායි ඔබට කරුණාවෙන් මතක් කරන්නේ. ඒතර මේ ධර්මයේ අපේ හිතේ උපන් එකක් නෙමෙයි. ඒ නිසා අපිට පහදින්න එපා. අපිට විශේෂ පැහැදීමක් ඕනේ නැහැ. අපගේ ශාස්ත්‍රුන් වහන්සේට පහදින්න, ධර්මයට පහදින්න, සංඝයාට පහදින්න. ඒ ප්‍රසාදේ පමණක් ප්‍රමාණවත් පුද්ගල වර්ණන අවශ්‍ය නැහැ. ගුණකතන අවශ්‍ය නැහැ. පුද්ගල පැසසුම් ඕනේ නැහැ. මොකද සමහරවිට අපිට ප්‍රශංසා කරන්න ගොඩාක් දෙනෙක් කතා කරනවා. එයයි බොහොම මෙත්සිතින් කතා කරන්නේ. නමුත් මේ පුද්ගලික ප්‍රශංසාවකට වඩා වටින්නේ භාග්‍යවතුන් වහන්සේට මේ ධර්මයේ ප්‍රශංසාව දෙන එකයි. බුදුරජාණන් වහන්සේට මේ ධර්මයේ ගෞරවය දෙන එකයි. ඉතින් ඒක ඒ පුද්ගලයාගේ ශ්‍රද්ධා ඉන්ද්‍රියට පවා විශාල රුකුණක්, විශාල අනුග්‍රහයක්, විශාල බලපෑමක්. අද මේ දේශනාවෙන් අපි දේශනා කරන්නේ සප්ත විසුද්ධිය සම්බන්ධව. සප්ත විසුද්ධිය සම්බන්ධයි තාම ප්‍රායෝගිකව ජීවිතයට වැදගත් වෙන දහම් කොටාසයක් අපි මේ දේශනාවෙන් දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. සප්ත කියන්නේ 7 කියන එක. විසුද්ධිය කියන්නේ මොකක්ද? විසුද්ධිය කියලා කියන්නේ පිරිසිදු වීම කියන අදහස. විසුද්ධිය කියන්නේ මොකද්ද? පිරිසිදු වීම කියන අදහස. එහෙමනම් අපිට එකක් පැහැදිලි. මොකද්ද පැහැදිලි? ආකාර 7කින් පුද්ගලයා තුළ ඇතිවෙන විසුද්ධියයි පිරිසිදු වීමයි මේ දේශනාවෙන් කතා කරන්නේ. ඒතර මේ පිරිසිදු වීමේ කූටක් ප්‍රාප්තිය, පාරප්‍රාප්තිය
පිරිසිදු වීමේ කේන්ද්‍රය විදියට තමයි විමුක්තිය පවතින්නේ. සප්ත විසුද්ධිය සම්බන්ධ පැහැදිලි වෙනවා එක දේශනාවකදී බොහොම රමණීය දේශනාවක් තියෙනවා රතවිනීත සූත්‍රය කියලා. එතන රතවිනීත සූත්‍රයේ තමයි සප්ත විසුද්ධිය ගැන තියෙන්නේ. දේශනා කීපයකින් හොයාගන්න පුළුවන්. නමුත් රතවිනීත සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ඇසුරින් මන්තානිපුත්ත පුන්නහාමුදුරුවෝ පැහැදිලි කරපු බොහොම ලස්සන දහම් කොටාසයක් තියෙනවා. මේ සප්ත විසුද්ධිය කුමක් පිණිසද? සප්ත විසුද්ධියේ ඉලක්කය සීලයක් පිරිසුදු කර ගැනීමද? එහෙමත් නැත්නම් හිත පිරිසුදු කර ගැනීමද? එහෙමත් නැත්නම් දිට්ඨ විසුද්ධිය පිණිසද? දැන් ඔබ වහන්සේ බඹසර පුරන්නේ ඔකට ලස්සන නිදානයකුත් තියෙනවා. සාරිපුත්තයන් වහන්සේත් සංඝයාත් මැදදී බුදුරජාණන් වහන්සේ එක්තරා වෙලාවක මන්තානිපුත්ත පුන්නහාමුදුරුවෝ හරියට වර්ණනා කරලා තියෙනවා. හරියට වර්ණනා කළා. ඒ මන්තානිපුත්ත පුන්නහාමුදුරුවෝ වර්ණනා කළාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ඒ වර්ණනාව සිද්ධ කරනකොට උන්වහන්සේගේ ගුණ ගැන හරියට සංඝයා මැදදී කිව්වා. සංඝයා මැදදී ඒ ගුණ කියද්දී මේක සාරිපුත්තයන් වහන්සේ අහගෙනත් හිටියා. ඒතකොට ඒ සාරිපුත්තයන් වහන්සේ මේ කතාව අහගෙන ඉන්නකොට භාග්‍යවතුන් වහන්සේ හරි සම්භාවනාවෙන් වර්ණනා කරනකොට පින්වත්නි මේ ගුණ වයන අතරේ සාරිපුත්තයන් වහන්සේට හිතුණා අනේ මේ මන්තානිපුත්ත පුන්නහාමුදුරුවෝ මොන තරම් ලාභයක් හිමි කෙනෙක්ද? මේ බුදුරජාණන් වහන්සේ පවා මේ පුන්නහාමුදුරුවෝ ගැන මෙබඳු වර්ණනාවක් කරනෝනේ. බුදුරජාණන් වහන්සේත් මේ වගේ වර්ණනාවක් කරනෝනේ. ශාස්ත්‍රඥ වහන්සේගේ මුව මණ්ඩලින් යම් ශ්‍රාවකයෙක් පිළිබඳ වර්ණනාවක් අහන්න තියෙනවා නම් ඒක සුළුපටු දායාදයක්ද? මේ ලෝකේ ඉබඳු දායාදයක් ලෝකේ කාගෙන්වත් හම්බ වෙන්නේ නැහැ. ඉබඳු චරිත සහතිකයක් ලෝකේ කිසිවෙකුට සිද්ධ කරන්න බෑ. ඉතින් මේක අහගෙන ඉන්නකොට උන්වහන්සේට හිතුණා මේ පුන්නහාමුදුරුවෝ අනේ අපිටත් ඇසුරු කරන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද? දැන් මේ හිතන්නේ කවුද? මේ හිතන්නේ සාරිපුත්තයන් වහන්සේ. දැන් මේ සාරිපුත්ත කියලා කියන්නේ නිකන් කෙනෙක්ද? ධර්ම සේනාධිපති. ධර්ම සේනාධිපතින් වහන්සේට එතන මේ පුන්නහාමුදුරුවොත් එක්ක දහම් කතාවකයේ දෙන්න තියෙනවා නම් පුන්නහාමුදුරුවන් ඇසුරු කරන්න තියෙනවා නම් පුන්නහාමුදුරුවොත් එක්ක හිතවත්කම පවත්වන්න තියෙනවා නම් ඒක කොයිතරම් හොඳ දෙයක්ද කියලා හිතුණා. ඊට පස්සේ මේ පුන්නහාමුදුරුවෝ මේ විහාරයට වැඩියොත් මාව දැනුවත් කරන්න කියලා විහාරයේ හිටිය පොඩි හාමුදුරුවෝ කෙනෙකුටත් සාරිපුත්තයන් වහන්සේ මතක් කරලා තිබ්බා. ඉතින් ටික දවසක් ගියාට පස්සේ පුන්නහාමුදුරුවෝ වැඩියා. ඉතින් කාලයක් ගියා වර්ණනා කරලා සෑහෙන කල්. ඉතින් ටික කාලයක් යනකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න මේ ආරාමෙට පුන්නහාමුදුරුවෝ වැඩියා. ඉතින් සංඝයාත් එක්කත් දහම් කතාවක් කරලා උන්වහන්සේ අන්දවණේ පැත්තට පිටත් වෙලා ගියා. කවුද ගියේ? පුන්නහාමුදුරුවෝ. අන්දවණේ පැත්තට පිටත් වෙලා යනකොට සාරිපුත්ත හාමුදුරුවන්ට අර පොඩි හාමුදුරුවන්ට මතක් වුණා මේ මන්තානිපුත්ත පුණ්‍යයන් වහන්සේ වැඩියොත් අපගේ සාරිපුත්තයන් වහන්සේ කිව්වා නේද මේ පොඩ්ඩක් ඇවිල්ලා මතක් කරන්න කියලා. ඒ නිසා ටිකක් ගිහින් මතක් කරන්න ඕන කියලා ගිහින් කිව්වා මේ සාරිපුත්තයන් වහන්සේ අර මන්තානිපුත්ත පුන්න ස්වාමීන් වහන්සේ වැඩම කරලා ඉන්නවා කියලා කිව්වම අර සාරිපුත්තයන් වහන්සේට හිතුණා අනේ කොච්චර ලාභයක් දුන්නාහන්සේ කතා කරන්න තියෙනවා නම් මොනතරම් ලාභයක්ද උන්වහන්සේ ඇසුරු කරන්න තියෙනවා නම් මෙහිම හිතිලා අන්දවණේට පිටත් වෙලා යනකොට ඒ පිටිපස්සෙන් ධර්ම සේනාධිපති වෙච්ච මේ බුද්ධ ශාසනයේ පළවෙනි ශ්‍රාවකයා වෙච්ච සාරිපුත්තයන් වහන්සේ පිටිපස්සෙන් වැඩම කළා. පිටිපස්සෙන්ම වැඩම කළා. පිටිපස්සෙන් වැඩම කරලා අන්දවණේ යම් ගහක් යට මන්තානිපුත්ත පුන්නහාමුදුරුවෝ වැඩ ඉන්නකොට එතනට ගිහින්
බොහොම පිළිසඳර කතාවකට පිවිසුණා. දැන් සමී ඉන්නේ සාරිපුත්ත හාමුදුරුවෝ කියලා පුන්න හාමුදුරුවෝ දන්නෙත් නැහැ. පුන්න හාමුදුරන්ට සාරිපුත්ත හාමුදුරන්ට උවමනාවකුත් නැහැ. මම මේ සාරිපුත්ත පළවෙනි ශ්‍රාවකයා ධර්මසේනාධිපති කියන්නේ මට බුදුහාමුදුරුවන්ගේ ළඟම කුටියේ ඉන්නේ මම. බුදුරජාණන් වහන්සේ ළඟට ආසන හම්බෙන්නේ මට. මම තමයි පළවෙනි ශ්‍රාවකයා. මම මෙහෙම කල්ප ගානක් පෙරම් පුරාගෙන ආවේ. ඉතින් මේ මොකක්වත් කතා කියන්න උවමනාවක් තිබෙත් නැහැ. අන්න බලන්න සැබෑ රහතුන්. සැබෑ රහතුන්ගේ ස්වභාවය. ඔන්න සැබෑ රහතුන්. ඇයි මාන්නේ නෑනේ? එතකොට බුදුරජාණන් වහන්සේගේ ශාසනයට දායාදුණු මේ උත්තමයන් වහන්සේලා දෙනම මේ මහා ගුණවතුන් වහන්සේලා දෙනම අතර ඇති වුණා යම් පිළිසඳර කතාවක්. ඇහුවා මුනිවරයන් වහන්සේ ඔබ වහන්සේ බඹසර රකින්නේ සීල විසුද්ධිය පිණිසද? නෑ කිව්වා. මම බඹසර රැක්කේ සීල විසුද්ධිය පිණිස නෙමෙයි කිව්වා. එහෙමනම් ඔබ වහන්සේ බඹසර රකින්නේ චිත්ත විසුද්ධිය පිණිසද? නෑ කිව්වා. මම චිත්ත විසුද්ධිය පිණිස බඹසර රකින්නෙත් නෑ කිව්වා. එහෙමනම් ඔබ වහන්සේ බඹසර රකින්නේ කාංකා විතරණ විසුද්ධිය පිණිසද? නෑ. මම කාංකා විතරණ විසුද්ධිය පිණිස බඹසර රකින්නේ නෑ. ඔබ වහන්සේ එහෙනම් දිට්ඨ විසුද්ධිය පිණිසද? දිට්ඨ විසුද්ධිය පිණිසත් නෙමෙයි කිව්වා. එහෙනම් ඔබ වහන්සේ බඹසර සිල් රකින්නේ මග්ගා මග්ග ඥාන දර්ශනේ විසුද්ධිය පිණිසද? මාර්ගයේ මෙයයි අමාර්ගයේ මෙයයි කියලා දැන ගැනීම පිණිසද ඔබ වහන්සේ බඹසර රකින්නේ? නෑ කිව්වා. මම බඹසර රකින්නේ මාර්ගයේ මෙයයි මාර්ගයේ නොවන්නේ මෙයයි මේ කතා දැනගන්න නෙමෙයි මම බඹසර රකින්නේ කිව්වා. එහෙමනම් ඔබ වහන්සේ බඹසර රකින්නේ පටිපදා ඥාන දර්ශනීය පිණිසද? නෑ කිව්වා. මම ඒකටත් නෙමෙයි බඹසර රකින්නේ කිව්වා. එහෙමනම් ඔබ වහන්සේ බඹසර රකින්නේ ඥාන දර්ශන විසුද්ධිය පිණිසද? මෙන්න මේ ටික තමයි සප්ත විසුද්ධිය කියලා අපි කතා කරන්නේ. මේකකටවත් නෙමෙයි. එතකොට සාරිපුත්තයන් වහන්සේ අහනවා හොඳයි ඔබ වහන්සේම නම් බඹසර රකින්නේ මේ ටික ඔක්කොම පිණිසද? නැහැ කිව්වා. මම බඹසර රකින්නේ මේ සියල්ලටම නෙමෙයි කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ අහනවා එහෙනම් ඔබ වහන්සේ බඹසර රකින්නේ කුමකටද? ඔබ වහන්සේගේ බඹසර සීලේ අනුග්‍රහය කුමකටද කියලා ඇහුවා. උන්වහන්සේ තුඩ කියනවා මම බඹසර රකින්නේ උපාදානේ රහිතව පිරිනිවන් පාණ්ඩයි. මොකටද බඹසර රකින්නේ? උපාදාන රහිතව පිරිනිවන් පාණ්ඩයි. ඒකට මොකද්ද කියන්නේ? ඒකට කියනවා පින්වත්නි අනුපාදා පරිනිබ්බානಂತಿ කියලා. අනුපාදා පරිනිබ්බාණය. එතකොට මේ උන්වහන්සේ බඹසර රකින්නේ මොකටද? මේ උපාදානේ රහිත පිරිනිවීමටයි මේ බඹසර රකින්නේ. එතන මේක සාරිපුත්ත හාමුදුරුවෝ නොතේරෙන විලාසයෙන් අහන්නේ. ඒක ඇත්තටම අපිට හරි අනුග්‍රහයක්. නොතේරෙන විලාසයෙන් අහන්නේ. දැන් මේ දන්නේ නැතුවද? දන්නවා. මේ බඳු මේ සාකච්ඡාව තියෙන රත විනීත සූත්‍රේ බලන්න. හැබැයි මේ පැහැදිලි කිරීම රත විනීත සූත්‍රේ හොයාගන්න අමාරුයි. ඒ නිසා අපි මේ ඉස්සරහට මේ සප්ත විසුද්ධිය ගැන යම් ඉතා වැදගත් පැහැදිලි කිරීමක් කරනවා. බොහොම සාවධානව අහන්න. ඊට පස්සේ මේ කතාව ඉවර වුණාට පස්සේ සාරිපුත්තයන් වහන්සේ අහනවා එහෙනම් මේක පැහැදිලි කරන්න කියලා. ඒතකොට කියනවා මේ දක්ෂ ඥානවන්තයෙකුට උපමාවෙනුත් තේරෙනවා. ඒ නිසා මම උපමාවක් කියන්නම් කියනවා. කවුද මේ කියන්නේ? මන්තානි පුත්ත පුන්න ස්වාමීන් උන්වහන්සේ කියනවා මම උපමාවක් කියන්නම්. මේ කොසල් රජුරවන්ට සවැත් නුවර ඉඳලා සාකේත නුවරට ගමනක් යන්න තියෙනවා. ඒතකොට සවැත් නුවර ඉඳලා සාකේත නුවරට දිග ගමනක්. අපි තුමු යොදුන් 7යි කියලා. ඉතින් රජුරු ආරක්ෂාව ගැන හරියට හිතන කෙනෙක්. ඒතකොට රජුරු චරපුරුෂයෝ දාලා ආරක්ෂාව ගැන විමසිලිමත් වෙනවා. රජුරු ආරක්ෂාව ගැන හොයනවා. ඉතින් මේ විදියට හොයන රජුරෝ මේ රජුරුන්ගේ ආරක්ෂාවට ආරක්ෂක පිරිස ඊතා විධිමත් සැලැස්මක් හදනවලු රජුරවන්ට සවැත් නුවර ඉඳලා සාකේත නුවරට යන්න. කරත්ත 7කින් ගමන නිමා කරන්නලු හදන්නේ.
ඒ කියන්නේ පළවෙනි කරත්තෙන් යනවා. එතකොට යොදුනකින් පස්සේ දෙවෙනි කරත්තයක් තියලා තියෙනවා ලෑස්ති කරලා. ඊට පස්සේ රජුරෝ මේ පළවෙනි කරත්තෙන් බැහැලා දෙවෙනි කරත්තෙට ගොඩ වෙනවා. ඊට පස්සේ රජුරෝ දෙවෙනි කරත්තෙන් ගමන යනවා. දෙවෙනි කරත්තෙන් ගිහින් තුන්වෙනි කරත්තෙට ගොඩ වෙනවා. අර කරත්තේ අතෑරලා තුන්වෙනි කරත්තෙන් යනවා. මේ මොකටද මේ කරන්නේ? ආරක්ෂාවට, රැකවරණයට. මේ විදිහට කරත්ත 7කින් තමයි ගමන ඉවර වෙන්නේ. ඒතර අන්තිමටම ඉවර වෙච්ච කරත්තේ පෙන්නලා පින්වත්නි කියන්න පුළුවන්ද කෙනෙකුට රජ්ජුරුව ගමනාවේ මේ කරත්තෙන් කියලා? කියන්න බෑ. පළවෙනිම කරත්තේ පෙන්නලා කියන්න පුළුවන්ද රජ්ජුරුව ගමන ගියේ මේ කරත්තෙන් කියලා? කියන්න බෑ. එහෙමනම් මේ රජ්ජුරුවන්ගේ ගමනාන්තයේ දක්වා මේ කරත්ත 7ම උදව් වෙලාද නැද්ද? කරත්ත 7ම උදව් වෙලා. අන්න ඒ වගේ ආයුෂ්මතුනි යම් කරත්තයකින් ඊළඟ කරත්තේ දක්වා යනවද? ගමනාන්තයේ දක්වා කරත්ත 7ක් පරිහරණය කරද්දී මේ කරත්තෙන් ගමන ගියා, මේ කරත්තෙන් ගමන ගියා කියන්න බෑ. හැබැයි එකක් කියන්න පුළුවන්. මොකද්ද කියන්න පුළුවන්? මේ කරත්ත 7ම රජ්ජුරුවන්ට ගමනාන්තයේ දක්වා උදව් වී තියෙනවා. එහෙම කියන්න පුළුවන්. ඒක බොහොම සාධාරණ කතාවක්. අන්න ඒ වගේ මේ අනුපාදා පරිනිර්වාණය, උපාදාන රහිතව පිරිනිවෙනවා කියන එක. ඒක සීල විසුද්ධියෙන්ද කරගත්තේ, චිත්ත විසුද්ධියෙන්ද කරගත්තේ, දිට්ඨ විසුද්ධියෙන්ද කරගත්තේ, එහෙමත් නැත්නම් කාංකා විතරණ විසුද්ධියෙන්ද කරගත්තේ, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියෙන්ද කරගත්තේ, ඥාන දර්ශන විසුද්ධියෙන්ද කරගත්තේ, පටිපදා ඥාන දර්ශන. මෙහෙම කියන්න බෑ. මේ හැම එකක්ම උදව් වෙනවා අනුපාදා පරිනිර්වාණයට. උපාදාන රහිතව පිරිනිවෙන්න මේ හැම කරත්තයක්ම උපකාරය වෙනවා. අන්න ඒ වගේ තමයි මේ 7ම බුද්ධ ශ්‍රාවකයෙකුට අවශ්‍ය දෙයක්. මේ කතාව ඉවරනකොට පුන්නහාමුදුරන්ගෙන් අහලා තියෙනවා මේ අනේ හරි මිහිරි ඔබ වහන්සේ වගේ මේ ධර්මයේ ප්‍රායෝගිකව දේශන ප්‍රායෝගිකව පුහුණු කළ උත්තමයෙක්ගෙන් මේ වගේ කතාවක් ආගන්න ලැබිච්ච එක ලාභයක් මට. අනේ හැබැයිටම ඔබ වහන්සේ කවුද කියලා අහනවා. එතකොට කියනවා මේ මගේ නම පුන්න. නමුත් මේ සංඝයා අතර මාව හඳුන්වන්නේ මන්තානි පුත්ත පුන්න කියලා. එතකොට සාරිපුත්තාර සාදු කියලා කියනවා. සාදු සාදු මෙච්චර කල් මම මේ කතා කරලා තියෙන්නේ මන්තානි පුත්ත පුන්න නම් වූ උත්තමයන් වහන්සේ එක්කනේ. ඔබ වහන්සේ භික්ෂු සංඝයා මැදදී අපගේ ශාස්ත්‍රූ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ පවා වර්ණනා කරලා තියෙනවා කියලා ප්‍රශංසා කළා. එතකොට අහනවා මේ හොඳයි ඔබ වහන්සේ කවුද මෙච්චර වෙලා මගෙන් මේ කතාව අහපු? අන්න දැන් තමයි එළියට එන්නේ කවුද මේ කියලා. මෙච්චර වෙලා මගේ පිටිපස්සෙන් ඇවිල්ලා, අන්දවණී පිටිපස්සෙන් ඇවිල්ලා, මම මේ වාඩි වෙනකන් ඉඳලා මගේ ළඟටම ඇවිල්ලා. මෙච්චර වෙලා උනන්දුවෙන් මේ කතාව අහුවේ කවුද? එතකොට උන්වහන්සේ කියනවා මගේ නම උපතිස්ස කියනවා. නමුත් මම පැවිදි වුණාට පස්සේ මගේ අම්මගේ නම සාරී බැමිණිය කියනවා. සාරී බැමිණියගේ පුත්‍රයා නිසා මට මේ සංඝයා මාව හඳුන්වන්නේ සාරිපුත්ත කියලා. අර හාමුදුරුවන්ගේ ඇඟ සීතල වෙලා ගියා. ඇයි? මේ ඉන්නේ සාරිපුත්ත හාමුදුරුවෝ. ඇඟ සීතල වෙලා ගියා. නැගිටලා කිව්වා අනේ සමා වෙන්න. ඔබ වහන්සේ මේ ධර්ම සේනාධිපති වූ සාරිපුත්තයන් වහන්සේ මෙතන ඉන්නේ කියලා දන්නවනම් මගේ කටින් ওই වචන ටික එළියට එන්නේ නැහැ කියනවා. මගේ වචන කටින් ওই වචන ටික එළියට එන්නේ නැහැ කියනවා. නමුත් දැන් අපි මේ ඔක්කොම වැදගත් කාරණා තමයි. නමුත් අපිට උමනයි දැන් මේ විසුද්ධිය සම්බන්ධව කියන්න. නමුත් මේ විසුද්ධිය පිළිබඳව තවත් බොහොම පළල් අදහස් ටිකක් අපි තව දේශනාවකින් දෙකකින් විස්තර කරන්නත් අදහස් කරනවා. පින්වත්නි, විසුද්ධිය කියන්නේ පිරිසුදු වෙනවා කියන එක. පිරිසිදු වෙන ශ්‍රාවකයෙකුට පිරිසිදු වීම පිණිස පළවෙනියෙන් ඒ කියන්නේ මොකටද එනම් මේ සප්ත විසුද්ධිය පවතින්නේ කුමක් පිණිසද? අපිට අර රත විනිත සූත්‍රයේ අදහසෙන් එනවා. මොකද්ද? මේ පිරිසිදු වීම පවතින්නේ පින්වත්නි අන් කුමකටවත් නෙමෙයි අනුපාදා පරිනිර්වාණයට. ඒ කියන්නේ උපාදානයක් නැතුව සම්පූර්ණයෙන් පිරිනිවන් පාණ්ඩයි මේ ටික අවශ්‍ය වෙන්නේ. පිරිනිවන් පාන්න කැමති කවුරු හරි මිනිස්සෙක් මේක අහගෙන ඉන්නවා නම් ඒ මිනිස්සයා මේ ටික කරන්න ඕන. මේ විදිහට එයා පිරිසුදු වෙන්නම ඕන පින්වත්නි. එතකොට මේ තුල තියෙන්නේ මේ සප්ත විසුද්ධිය කියලා 7ක් ඇතුළත කතා කරාට මේ තුල තියෙන්නේ පින්වත්නි සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවමයි.
දැන් කෙනෙක් කියන්න පුළුවන් ඒකායනෝ මග්ගෝ කියලා භාග්‍යවතුන් වහන්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දේශනා කරලා තියෙද්දී පිරිසුදු වෙන මේ අයත් තවත් ක්‍රමයක් මොකටද කියලා නෑ. පින්වත්නි මේක ASCIIත් තියෙන්නේ මේ කාරණා ටික ASCIIත් තියෙන්නේ සීල සමාධි ප්‍රඥාවමයි. මේ කාරණා හත තුලින් පිරිසුදු වෙන ශ්‍රාවකයා තුලත් වැඩින්නේ කුමක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ නිසා මේක නානා පරයයන් කියන්න පුළුවන්. නමුත් ඒ ගලප ගන්න ශ්‍රාවකයා බලන්න ඕන මේක කොච්චර ආර්ය අෂ්ටාංගික මාර්ගයත් එක්ක සමපාත වෙනවද? ගැලපෙනවද කියලා බුද්ධ ශ්‍රාවකෙක් විමසලා බලන්න ඕන. ඒ බඳු විමසීමක් තියෙන ශ්‍රාවකයාට තමයි පිරිසුදු වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් මේ අපි කතා කරන්නේ පිරිසුදු වීම ගැනයි. අනුපාදා පරිනිර්වාණයට පත්වීම ගැනයි. පළවෙනි එක තමයි සීල විසුද්ධිය තියෙන්න ඕන. සීල විසුද්ධිය කියන්නේ සීලය තුලින් ලැබෙන පාරිශුද්ධිය තියෙන්න ඕන. නැත්තම් අනුපාදා පරිනිර්වාණය කියලා එකක් හම්බ වෙන්නේ නැහැ. මොකද මේ සීලේ මත පිහිටා දියුණු කරන සමාධියයි මහත්ඵල වෙන්නේ. සීල පරිභාවිතෝ සමාධි මහත්ඵලෝ හෝති මහානිසංසා. සීලේ තුල පිහිටා යම් කෙනෙක් සමාධිය දියුණු කරනවා නම් එයයි මහත්ඵල සමාධිය. එයයි පින්වත්නි මහා ආනිසංසදායක සමාධිය. සමාධි පරිභාවිතෝ චිත්තං. සමාධිය තුලින් හිත දියුණු කරනකොට ඒ හිත තුල තමයි පින්වත්නි ආශ්‍රව දුරු වෙන්නේ. ආශ්‍රව දුරු වෙන්නේ. එතකොට මේ සීලය කියන එක අනවශ්‍ය දෙයක් විදිහට දැන් ඉන්න අය සලකනවා. එතකොට සීලය කියන්නේ සීලේ විසුද්ධිය තමයි පළවෙනි එක. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරන සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං. යම් කෙනෙක් සීලේ තුල පිහිටා යම් කෙනෙක් දියුණු කරනවා නම් සිත ඒ හිතයි වැඩෙන්නේ. සීලේ තුල පිහිටා යම් කෙනෙක් දියුණු කරනවා නම් පින්වත්නි ප්‍රඥාව. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං. ප්‍රඥාව දියුණු කරනවා නම් අන්න ඒ ප්‍රඥාවයි වැඩෙන්නේ. ඒතකොට සමාධියක් දියුණු කරගන්න කෙනාටත් ප්‍රඥාවක් දියුණු කරගන්න කෙනාටත් මේ සීලය කියන කාරණය සමාධියක් දියුණු කරන කෙනාට ප්‍රඥාවක් දියුණු කරන කෙනාටත් සීලය අත්‍යවශ්‍යයි. එතකොට මේ සීල පරිභාවිතෝ කියන තැන බුදුරජාණන් වහන්සේ ගොඩක් තැන්වල මතක් කරනවා සතිපට්ඨානෙ වගේ ගුණධර්මයක් දියුණු කරගන්නවා නම් සීලයක් තුල ශක්තිමත් වීම බුද්ධ ශ්‍රාවකයට අවශ්‍යයි. දැන් අද ගොඩාක් දෙනෙකුට වරදින තැනක් තමයි මේ ගුණධර්මයක් දියුණු කරන්න හදනවා. නමුත් ජීවිතේට බිල බලද්දි පන්සිල්වත් නැහැ ජීවිතේ. සීලයක් දියුණු කරන්න හැදුවට. සංසාරයේ නැමැති කාන්තාරය තරණය කරනවා නම් සංසාරේ තරණය කරගන්න ශ්‍රාවකයාට සීලය කියන්නේ මහා පුදුම උපකාරයක් තියෙන දෙයක් පින්වත්නි. සසර තරණයට අත්‍යවශ්‍ය දෙයක්. අඩුම යටත් පිරිසෙන් ගිහියෙක් නම් පන්සිල්වත් තියෙන්න ඕන. ඊට පස්සේ ඒක තවදුරටත් දියුණු කරගන්නකොට මේ ශ්‍රාවකයා තුල පින්වත්නි මෙතන පන්සිල් ගැනම නෙමෙයි කතා කරන්නේ. ආජීව අට්ටමක සීලයක් වගේ දියුණු කරන එක හරි වැදගත්. ඒ නිසා වැඩි වැඩියෙන් ආජීව අට්ටමක සීලය කෙරෙහි තමන්ගේ නැඹුරුවක් හදාගන්න. එතකොට ආජීව අට්ටමක සීලය හරි වැදගත්. ඒ වගේම තමයි මෙතන මේ නිවන කරා යන ශ්‍රාවකයෙකුට හරි වැදගත් දෙයක් තමයි පින්වත්නි ඉන්ද්‍රිය සංවර සීලය. ඒතර සීලය කියනකොට අපේ ඔළුවට එන්නේ පන්සිල් ටිකනේ. නමුත් මෙතන සීල විසුද්ධිය ගැන කතා කරනකොට සීලේ පිරිසුදු වීම අනුපාදා පරිනිර්වාණයට උදව් වෙනවා නම් එතන හරි උදව්වක් වෙන දෙයක් තමයි ඉන්ද්‍රිය සංවර සීලය. ඉන්ද්‍රිය සංවර සීලය. ඉන්ද්‍රිය සංවර සීලේ ලොකු වැදගත්කමක් තියෙනවා නිවන කරා පැමිණෙන ශ්‍රාවකයෙකුට. මොකක්ද ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ? එයා ඇස, කන, නාසය, දිව, කය, මනස කියන සියලු දේවල් තුල බෙම්බලනි කොච්චර නිවනට බරයිද කියලා. ඒකට කියන්නේ ඉන්ද්‍රිය සංවර සීලය. ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ ක්‍රියාවලිය තුල පින්වත්නි එයා අත්දකින්න ලෝකයේ තුල ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් ඇති නොවන විදියට එයාගේ හිත මැදහත් කරගන්නවා. මැදහත් කරගන්නවා කියන්නේ ඇලෙන්නෙත් නැතුව, ගැටෙන්නෙත් නැතුව හිත පවත්වන්න දක්ෂ වෙනවා. ඇලීමුත් නැතුව, ගැටීමුත් නැතුව හිත පවත්ව ගන්න බලනවා.
එතකොට ඒකට මොකද්ද කියන්නේ? ඒකට කියනවා පින්වත්නි සීල විසුද්ධිය කියලා. ඒතර සීල විසුද්ධිය තුල නිවන කරා පැමිණෙන ශ්‍රාවකයෙකුට ඉන්ද්‍රිය සංවර සීලයක් වගේ එකක් දිනු කිරීම ඉතාම වැදගත්කමක් තියෙන දෙයක්. ඇහෙන් රූප දකිනකොට, කනෙන් ශබ්ද අහනකොට, නාසයට ගඳ සුවඳ දැනෙනකොට, දිවට රස දැනෙනකොට, කයට පහස දැනෙනකොට, මනසට විවිධාකාර අරමුණු ගලාගෙන එනකොට එයාට ඒ අත්දකින්න ලෝකයේ තුල ලෝභයක් ඇති නොවන විදියට, ද්වේෂයක් ඇති නොවන විදියට, මෝහයක් ඇති නොවන විදියට තමන්ව ප්‍රවේශම් කර ගැනීම සීලයකින් කරලා දෙනවා. ඒ සීලයට අපි කියනවා ඉන්ද්‍රිය සංවර සීලය කියලා. එතකොට එයා හිත මැදට ගන්නවා ඉන්ද්‍රිය සංවර සීලය තුළ. මොකද්ද මැදට ගන්නෙ? ඇහෙන් රූප දකින්නකොට එයා ඇලෙන්නෙත් නෑ, ගැටෙන්නෙත් නෑ. කනින් ශබ්ද අහනකොට එයා ඇලෙන්නෙත් නෑ, ගැටෙන්නෙත් නෑ. නාසයෙන් ගඳ සුවඳ දැනෙනකොට එයා ඇලෙන්නෙත් නෑ, ගැටෙන්නෙත් නෑ. දිවට රහ දැනෙනකොට ඇලෙන්නෙත් නෑ, ගැටෙන්නෙත් නෑ. ඇලීම් ගැටීම් නැතුව ඉන්නවා. අන්න ඒ තුල යාගේ සීලය තුලින් පිරිසුදු විය යුතු කොටස සීල විසුද්ධිය. සීල විසුද්ධිය පිණිස ඒ යාගේ සීලේ උපකාර වෙනවා. එතකොට මෙන්න මේ සීල විසුද්ධිය කියන එක අනුපාදා පරිනිර්වාණයට පැමිණෙන ශ්‍රාවකයෙකුට තියෙන්න ඕන. අද ගොඩාක් බණ දන්නවා. ගොඩක් භාවනා කරනවා. ඒ භාවනාව තුළ බණ ඇසීම තුළ ඒ අයට ලොකු යහපතක් වෙලා නැත්තේ පින්වත්නි ලොකුම අරුබුදේ තමයි සීල විසුද්ධිය නෑ. සීලේ පාරිශුද්ධිය නෑ. එයාගේ සීලේ තුළ පිරිසුදු විය යුතු Tamanගේ හදවත පිරිසුදු වෙලා නෑ. එතකොට මේ සප්ත විසුද්ධියේ පළවෙනි එක තමයි සීල විසුද්ධිය. ඒකේ බරපතලම තැන තමයි සියලු දේවල් රැකගත්තා වෙනවා ඉන්ද්‍රිය සංවර සීලයට ගියොත්. නිවන කරා පැමිණෙන කෙනෙක්. එතකොට කෙනෙක් පන්සිල් රැකගෙන ඉන්නවා නම් එයා හිතන්න ඕනේ නැහැ දැන් මේ අපේ සීලේ කන පිට හරවන්න හදනවා කියලා. එයා පන්සිල් රැකගෙන ඉන්න. අපි මේ කතා කරන්නේ නිවන කරා පැමිණෙන ආධ්‍යාත්මික ප්‍රවේශයකට වඩා නැඹුරු වෙන ශ්‍රාවකයෙකුට. ඊළඟ එක තමයි පින්වත්නි සීල විසුද්ධිය මත පිහිටා සීල විසුද්ධියෙන් යම් තාක් දුරක් යනවනේ. දැන් හරියට රජුරෝ පළවෙනි කරත්තයට නැගලා රජුරු දෙවෙනි කරත්තේ ළඟට යනකම් ඒකෙන් යන්නේ. එතකොට මේ ගමනින් හතෙන් එකක් සීලෙන් කරලා දෙනවා. සප්ත විසුද්ධිය නම් හතෙන් එකක් මේකෙන් ගමනින් කරලා දෙනවා. එතකොට මේ හතෙන් එකක් ගියාට පස්සේ ඒක තමයි උදව්. එතනට ආපු නිසා තමයි එයා තුල චිත්ත විසුද්ධියට යන්න පුළුවන් වෙන්නේ. මොකද රජ්ජුරුවෝ සාකේත නුවර බලා යන ගමනේදී පළවෙනි කරත්තෙන් දෙවෙනි කරත්තේ ළඟට ගියා නිසා තමයි දෙවෙනි කරත්තෙට ගොඩ වෙන්නේ. දෙවෙනි කරත්තෙට ගොඩ වෙන්නේ. එතකොට එහෙමනම් අපිට තේරෙනවා මේ එකට සම්බන්ධයක් තියනවද නැද්ද? තියෙනවා. සීල විසුද්ධිය මත පිහිටා යම් ශ්‍රාවකෙක් චිත්ත විසුද්ධියට එනවා නම් චිත්ත විසුද්ධිය. මොකද්ද චිත්ත විසුද්ධිය කියන්නේ? මෙතන චිත්ත විසුද්ධිය කියලා කියන්නේ පින්වත්නි සිතේ එකඟ බව. සිතේ එකඟභාවයේ නිසා පින්වත්නි හිත අපිරිසුදු වෙන්න තියෙන අවස්ථාව අඩුයි. හිත අපිරිසුදු වෙන්න තියෙන අවස්ථාව අඩුයි. මොන වගේද ඔබේ හිත අපිරිසුදු වෙන්නේ? ඔබේ හිත අපිරිසුදු වෙන්නේ කෙලෙස් ධර්මයන් වලින්. කෙලෙස් ධර්මයන් වලින් ඔබේ හිත අපිරිසුදු වෙනවා. ඒ වගේම අපිරිසුදු වෙන ඊළඟ පටිපාටිය තමයි හිතට නානාවිධාකාරයෙන් සිතුවිලි ගලන්න ඔහේ ඉඩ දුන්නොත්. ඔහේ හිතට සිතුවිලි ගලන්න ඉඩ දීලා ඔය පාඩුවේ ඉන්නවා. එතකොට එයා සිතුවිලි හිතට ගලන්න ඉඩ දුන්නාට පස්සේ එයාගේ චිත්ත විසුද්ධිය නැති වෙනවා. දැන් අර ඉන්ද්‍රිය සංවර සීලයට හදාගත්තට පස්සේ ඔහේ ආවට ගියාට දැන් සිතුවිලි ගලනවද? සිතුවිලි ගලන්නේ නැහැ. දැන් බලන්න මේ සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට ලබා දෙන තල්ලුව, ලබා දෙන අනුග්‍රහය, ලබා දෙන උපකාරය පොඩි එකක් නෙමෙයි. ඒ සීල විසුද්ධිය නිසා එයාගේ හිතේ චිත්ත විසුද්ධියක් උපදිනවා. චිත්ත ඇයි ඇසහරහා සිතුවිලි ගලන්නේ? කනහරහා සිතුවිලි ගලන්නේ. එයා කනින් අහපු දේ තුල මැදහත්ව ඉන්නේ ඇලීම් ගැටීම් නෑ එයාගේ ජීවිතේ. එතකොට සිතුවිලි ගලන්න ගියාට පස්සේ මොකද්ද වෙන්නේ? සිතුවිලි ගලන්න ගියාම හිත අපිරිසුදු වෙනවා. සිතුවිලි ගලනකොට හිත අපිරිසුදු වෙනවා. එතකොට සිත කිලිටි වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ වදාරනවා තමන්ගේ හිත කිලිටි වෙන්න මුළු සත්ව ප්‍රජාව තුරම කිලිටි භාවයක් ඇති වෙනවා කියලා. එහෙමනම් අපේ කිලිටි භාවයට හේතුව මොකද්ද? සිතේ කිලිටි භාවයයි. ඒ නිසා සිතේ ඇතිවෙච්ච විසුද්ධිය කෙලෙස් වලින් ජරා ජීර්ණ වෙන්න කුණු වෙන්න නොදී
තමන්ගේ හිත ප්‍රවේශම් කර ගැනීම ඊටාම වැදගත් දෙයක්. එතකොට මෙතන කතා කරන්නේ චිත්ත විසුද්ධිය කියලා කියන්නේ මේක අනුපාදා පරිනිර්වාණයට යන ගමනක් පින්වත්නි. මේක මේ නිකන් සරලව අල්ලන්න බෑ. මෙතන කතා කරන්නේ පින්වත්නි සමාධිමත් සිතක් උපදවා ගන්නවා කියන එකයි. සමාධිමත් සිත තුළ තමයි සිතුවිලි ගලන එක නැවතිලා කෙලෙස් ධර්ම වලින් හිත දූෂණය වෙලා තියෙනවා නම් ඒ දූෂණය වෙච්ච හිත අත මිදෙන්නේ චිත්ත විසුද්ධිය. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙතන චිත්ත විසුද්ධිය කියන්නේ යටත් පිරිසෙයින් පින්වත්නි පළවෙනි ධ්‍යානයේවත් මෙතන. පළවෙනි ධ්‍යානයේවත්. ඒ පළවෙනි ධ්‍යානයට බැරි නම් ඒ පළවෙනි ධ්‍යානයට කිට්ටු වෙච්ච ස්වභාවයක්වත් හිතේ පවත්ව ගන්න ඕන. ඒ කියන්නේ මේකට එහෙනම් අනිවාර්යෙන් භාවනා කරන්න ඕනද නැද්ද? භාවනා කරන්නම ඕන. එතකොට පළවෙනි ධ්‍යානයට කිට්ටු වෙච්ච අවස්ථාවක්වත් ඒකට කියනවා මොකද්ද? ඒකට කියනවා උපචාර සමාධිය කියලා. ධ්‍යානෙ උපදවාගෙන නැහැ. නමුත් ධ්‍යානෙට කිට්ටු වෙලා ඒ හිත. ඒකට කියන්නේ උපචාර සමාධිය. එතකොට මේ උපචාර සමාධිය තුලවත් ඉන්න ශ්‍රාවකයෙකුට තමයි Tamanගේ හිත නිසලව කෙලෙස් ඇති වෙන්නේ නැති විදිහට හිත පවත්වා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට එහෙමනම් මේ චිත්ත විසුද්ධිය කියලා කියන්නේ භාවනාව සම්බන්ධ ප්‍රධාන කාරණයක්. එතකොට මෙතන චිත්ත විසුද්ධිය කියලා කියන්නේ යටත් පිරිසින් පළවෙනි ධ්‍යානෙවත් පළවෙනි ධ්‍යානෙ නෑ කියලා කලබල වීමට අවශ්‍ය නෑ. අඩුම උපචාර සමාධි මට්ටමටවත් Tamanගේ හිතපත් කරගෙන තියෙන්න අවශ්‍යයි. එතකොට තමයි යාට හිත නිසංසලව තබා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේකට අපිට උදව් වෙන තව ගුණධර්ම බොහොමයක් තියෙනවා. එතකොට මේකට අපිට උදව් වෙනවා මේ සමාධිය පිණිස අපිට සතිය උදව් වෙනවා සම්මා සතිය. ඊට පස්සේ සම්මා වායාමයේ උදව් වෙනවා. සම්මා සති, සම්මා වායාම, සම්මා සමාධි. අන්න ඒ තුන මත තමයි නිවන අනුපාදා පරිනිර්වාණය කියන එක අත්දකින්න ලැබෙන්නේ. සීලෙන් ඈතින් තල්ලුවක් දෙනවනේ දැන්. ඇයි මුලින් ඒක හදාගෙනනේ දැන් මෙතනට ආවේ. දැන් මේ කිට්ටුවෙම ආර්ය අෂ්ටාංග මාර්ගයේ පැත්තෙන් ගත්තොත් කිට්ටුවෙම ඉඳලා මේ අනුග්‍රහය කරන්නේ මොකද්ද? සතියයි වීරියයි. සම්මා සතියයි සම්මා වායාමයයි. ඒතර සම්මා සතියයි සම්මා වායාමයයි උදව්ව දෙනවා සම්මා සමාධියට. ඒතර සම්මා සමාධියට උදව් දෙනකොට ඒ කාරණා තුන මතයි පින්වත්නි අනුපාදා පරිනිර්වාණය කියන එක ගොඩ නැගෙන්නේ. සීලේ උදව්ව දෙන්නේ දුර ඉඳලා. ඒ මුලින් ඒක හදාගෙන පියවරක් පැනලා ඉන්නේ දැන්. ඒතර සීලේ උදව්ව දෙනවා දුර ඉඳලා. දුරින් සීලේ උදව්ව දෙනවා. එතකොට ඔන්න ඕක තමයි පින්වත්නි චිත්ත විසුද්ධිය කියලා කතා කරන්නේ. ඕක තමයි චිත්ත විසුද්ධිය කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. ඊළඟට මේ චිත්ත විසුද්ධිය මත පිහිටා යම් කෙනෙක් ඊළඟට එයාගේ අනුපාදා පරිනිර්වාණය පිණිස උපකාර වෙන දෙයක් තමයි මේ උපාදාන රහිතව පිරිනිවන් පාණ්ඩ උදව් වෙන දෙයක් තමයි දිට්ඨ විසුද්ධිය. දිට්ඨ විසුද්ධිය. මොකක්ද මේ දිට්ඨ විසුද්ධිය කියලා කියන්නේ? මේ ලෝකේ විවිධාකාර දෘෂ්ටි වලට අහු වෙනවා. මෙතන නම් හැබැයි මේ අනුපාදා පරිනිර්වාණයට යන ගමනේ නම් මෙතන දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ මේ සත්වයක් පුද්ගලයෙක් කියලා ලෝකේ අල්ලන ගතිය. හැම වෙලාවකම ලෝකේ අල්ලනවා සත්වයක් පුද්ගලයෙක් කියලා. මේ සත්ව පුද්ගල භාවයෙන් ලෝකයට පිවිසෙන ගතියක් මේ හිතේ තියෙනවා. ඒතර මෙතන දිට්ඨ විසුද්ධිය කියලා කියන්නේ සත්ව පුද්ගල භාවයේ සම්පූර්ණයෙන් හිතේ ඇති නොවන විදිහට හිත පිරිසුදු කරගන්නවා. එතකොට එයා තුළ පින්වත්නි එයා අත්දකින්න විදිහ අනුව අපිට තේරෙනවා එයාගේ ජීවිතයේ මේ පංචස්කන්ධ ලෝකයේ පිළිබඳ ආත්ම වශයෙන් ගන්න දෙයක් නැහැ කියලා එයා පිරිසුදු වෙනවා. පංචස්කන්ධ ලෝකයේ තුල ආත්මීය වශයෙන් ග්‍රහණය කරගන්න දෙයක් නැහැ කියලා එයා පිරිසුදු වෙනවා. එතකොට එයා ඒක දැනගන්න මේ සත්ව පුද්ගල භාවයෙන් අපි අල්ලගත්ත දේ එයා බෙද බෙදා බලන්න පටන් ගන්නවා. ඒක එක එක විදිහට දකින්න පුළුවන්. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක නාම රූප විදිහට බෙදලා බලන්න ඕන. ඒතකොට නාම රූප විදිහට බෙදලා බැලුවට පස්සේ එයාට තේරෙනවා මේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා ටිකකුත් සතර මහා ධාතුන් උපාදාය රූප ඇතුළු මේ රූපේ ගැන කතා කරන කොටසයි
නාමය ගැන කතා කරන කොටසයි දෙක සංයෝග වීමක්. එකතු වීමක් හැර මෙතන සත්වයේ පුද්ගලයෙක් වශයෙන් අල්ලන්න කිසි දෙයක් නැහැ කියලා එයා දකිනවා. දකින්න මොකද්ද වෙන්නේ? දකින්න දිට්ඨ විසුද්ධියයි ඇති වෙන්නේ. දිට්ඨ විසුද්ධියයි ඇති වෙන්නේ. දැන් දිට්ඨ විසුද්ධියට තල්ලුව දෙන්නේ මොකද්ද? දුර ඉඳලා දැන්. තල්ලුව දෙන්නේ පියවරක් පිටිපස්සට ගියොත් තල්ලුව දෙන්නේ චිත්ත විසුද්ධිය. හිතේ ඇතිවෙච්ච සමාධියයි දෙන්නේ. ඒකයි අපි අර මතකයි මට මේ ප්‍රඥා නාලිකාවේ සමාධි භාවනා සූත්‍රය මම දේශනා කළා. ඒ දේශනාවේදී මම මතක් කළා සමාධි භාවනාව සමාධිය තුලින් කරන්නේ මොකද්ද කියලා. සමාධිය තුලින් යා කලඹ බලන්නේ පංචස්කන්ධය උදේවැය. එතකොට චිත්ත විසුද්ධිය දැන් දුර ඉඳලා මේකට උදව් කරනවා. දුර ඉඳලා උපකාර කරනවා. දැන් දිට්ඨ විසුද්ධිය කියන එක ඒ ශ්‍රාවකයාගේ හිත තුළ මතු වෙනවා. දිට්ඨ විසුද්ධිය. ඒ දිට්ඨ විසුද්ධිය කියන එක ඇස්සේ තේරුම් ගන්නේ සත්‍යයක් පුද්ගලයෙක් නැහැ. ඒකට යා බෙදා වෙන් කර ගොඩවල් ගහ බලනවා මේ සත්‍යය පුද්ගලයා කියපු දේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න කොටසින් පරයායෙන් විමර්ශනය කර බලනවා. එතකොට ඒක එක එකනාට එක විදියට ප්‍රකට වෙනවා. දැන් කෙනෙක් කියන්න පුළුවන් මේ අපිට ධාතු වශයෙන් බෙදෙන එක හාඳුරුනේ ප්‍රකට නැහැ. නමුත් නාම රූප වශයෙන් බෙදා ගන්න පුළුවන්. අන්න එතකොට ඒකෙන් යා බෙදලා බලනවා. තුන නාම රූප හැර මේකේ පුද්ගලයෙක් සත්‍යයක් නැහැ කියලා තේරෙනවා. ඊට පස්සේ එයා තවදුරටත් විමසනවා මේ පංචස්කන්ධයේ හේතුන් නිසා ඇති වෙච්ච දෙයක්. පංචස්කන්ධය කියන්නේ හේතුන් නිසා ඇති වෙච්ච දෙයක්. හේතු නැතිවීමෙන් නිරුද්ධ වී යන දෙයක් පංචස්කන්ධය කියන්නේ. මම මේ සත්‍යයක් පුද්ගලයෙක් කියලා ඇල්ලුවාට පංචස්කන්ධය කියලා කියන්නේ හේතුන් නිසා ඇති වෙච්ච දෙයක්. රූපේ කියන්නේ ආහාර ප්‍රත්‍ය කොටගෙන ඇති වෙන දෙයක්. වේදනාව ස්පර්ශේ ප්‍රත්‍ය කොට ඇති වෙන දෙයක්. සංඥාව ස්පර්ශේ ප්‍රත්‍ය කොට ඇති වෙන දෙයක්. සංස්කාරය ස්පර්ශේ ප්‍රත්‍ය කරගෙන ඇති වෙන දෙයක්. විඥානේ නාම රූප ප්‍රත්‍ය කරගෙන ඇති වෙන දෙයක්. හේතුන් නිසා ඇති වෙච්ච දෙයක්. හේතුන් නිසා ඇති වෙච්ච හැම දෙයක්ම පින්වත්නි හේතු නිසා නිරුද්ධ වී යනවා. නිරුද්ධ වී යනවා. එහෙමනම් හේතුන් නිසා ඇති වෙච්ච දෙයක් නම් සත්වයක් පුද්ගලයෙක් කියලා හිතාගෙන නඩත්තු කරන්නේ. මේකේ මොකද්ද සත්වයක් පුද්ගලයෙක් කියලා ගන්න තියෙන්නේ? මේ තුල අනිත්‍යයි නේද කියලා අර විශ්ව ධර්මතාවයෙන් බලනවා. දැන් මේ දිට්ඨ විසුද්ධියට පත් වෙන ශ්‍රාවකයාගේ කල්පනාවයි මේ කියන්නේ. ඒතකොට යා විමසා බලනවා ලෝකයේ දිහා, Tamanගේ ස්කන්ධ ලෝකයේ දිහා බලනවා. මේකේ අනිත්‍යතාවයක් හැර අනිත්‍යතාවයක් පවතින තැනක දුකක් පවතිනවා හැර දුකක් පැවතීමක් තුළ ආත්මීය ස්වභාවයකින් ග්‍රහණය කරගත යුතු කිසි දෙයක් නැහැ. මේකේ ආත්මයක් කියලා අල්ලන්න මොනවද තියෙන්නේ කියලා එයා මේ ස්කන්ධ ක්‍රියාවලිය තුළ පැහැදිලි අවබෝධයක් ලබනවා. ඒක ඊටාම පිරිසිදු, ඊටාම පැහැදිලි, ඊටාම නිර්වෘල් අවබෝධයක් ඒ පුද්ගලයා තුළ ඇති වෙනවා පින්වත්නි. එතකොට මේක දකින්නේ කොහොමද? මේක මේ නිකන් ඉඳගෙන කල්පනා කරාට බෑ. මේක භාවනාවෙන් දකින්නේ. මොකද චිත්ත විසුද්ධියෙන් අරහින් තල්ලුවක් දෙනවා. චිත්ත විසුද්ධියෙන් තල්ලුව දෙනකොට දුර ඉඳලා ඒක උපකාර කරනවා. ඒ චිත්ත විසුද්ධිය තුලින් අඩුම උපදවාගත්ත උපචාර සමාධිය තුලින්වත් එහෙමත් නැත්නම් පළවෙනි ධ්‍යානීය තුලින්වත් ඒ පුද්ගලයා මේ ස්කන්ධයන්ගේ උදේවැය දකින්න තැනකට හිත පත් කර ගන්නවා. එතකොට එයාගේ ජීවිතේ මේකට හරිය උදව්වක් තමයි මේ දිට්ඨ විසුද්ධියට උපකාර වෙන බොහොම වැදගත් ධර්මයක් තමයි අනාත්මානුපස්සනාව කියලා කියන්නේ. සප්ත අනුස්සති ගැන අපි පැහැදිලි කරද්දී සප්ත අනුපස්සනා ගැන පැහැදිලි කරද්දී අපි මේක දේශනා කරලා තියෙනවා. මේ දිට්ඨ විසුද්ධියට විශාල උදව්වක් දෙන දෙයක් තමයි පිටනත්නි විශාලම අනුග්‍රහයක්. ඒක පොඩි අනුග්‍රහයක් නෙමෙයි. විශාල අනුග්‍රහයක් දෙන දෙයක් තමයි එයාගේ ජීවිතය තුළ අනාත්මානුපස්සනාව පුහුණු කරන එක. දිට්ඨ විසුද්ධියට විශාල රැකවරණයක්. ඒතර යායේ අනාත්මානුපස්සනාව තුළ එයා දකිනවා ආත්මීය වශයෙන්, සත්වයක් වශයෙන්, පුද්ගලයෙක් වශයෙන් මේ ස්කන්ධ ක්‍රියාවලිය තුළ අඹමල් රේණුවක තරම්වත් දෙයක් අල්ලන්න තියනවද කියලා එයා කල්පනා කරලා බලනවා. ඒතර ඒ සමහරට ඒක තේරෙන්නේ නැති කෙනෙකුට පුළුවන් මේ දිට්ඨ විසුද්ධිය පිණිසම මේ ධාතු හයක් වශයෙන් කල්පනා කරන්න.
මේ සත්වයා පුද්ගලයා කියන එක අස්සේ මම වශයෙන්, මගේ දරුවා වශයෙන්, මගේ බිරිඳ වශයෙන්, මගේ ස්වාමියා වශයෙන්, අම්මා වශයෙන්, තාත්තා වශයෙන්, යහළුවා වශයෙන්, යෙහෙළිය වශයෙන් මේ ලෝකේ යම්තාක් සත්ව පුද්ගල භාවයෙන් අල්ලපු දේවල් ධාතු වශයෙන් හයකට බෙදලා බලනවා. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. මේ ධාතු හයට බෙදා බලනවා. එතකොට ධාතු හයට බෙදා බලනකොට යාට ඒ බෙදීම තුලත් පේනවා සත්වයක් පුද්ගලෙක් නෑ කියලා. සත්වයක් පුද්ගලෙක් වශයෙන් ග්‍රහණය කරගන්න දෙයක් නෑ කියලා බොහොම පිරිසිදු පැහැදිලි දැක්මක් එයා තුල ඇති වෙනවා. ඊට පස්සේ තවත් ක්‍රමයකට පුළුවන් අවශ්‍ය නම් මේ ඔක්කොම දිට්ඨ විසුද්ධිය හදාගන්න ක්‍රම. ඇත්තටම මේ බණ ඉවර වෙනකන් දිට්ඨ විසුද්ධිය හදාගන්න එක එක ක්‍රම කියන්න පුළුවන්. ඒතර මේ දිට්ඨ විසුද්ධිය තවත් විදියකින් හදාගන්න පුළුවන්. මේ ආයතන වශයෙන් බලනවා. ආයතන වශයෙන් බලනවා. චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවආයතන, කායායතන, මනායතන කියලා. එතකොට මේ ආයතන වශයෙන් බෙදලා එයා විමසනවා මේකේ මේ ආයතන ටික එක සංයෝග වෙච්ච තැනකට නේද සත්වයා පුද්ගලයා කියලා මම හඳුන්වන්නේ. මේ ආයතනවල සංයෝගයක් හැර සත්වයක් පුද්ගලයෙක් කියලා සත්‍ය වශයෙන් කොහෙද ඉන්නේ? සත්‍ය වශයෙන් කොහෙද පින්නත් ඉන්නේ? එහෙම එකක් නැහනේ. ඒතකොට එයාට තේරෙනවා මෙතන තියෙන තනිකර මායාවක් කියලා එයාට තේරෙනවා. එතකොට එයාගේ දිට්ඨියයි පිරිසුදු වෙන්නේ. සත්ව පුද්ගල වශයෙන් අල්ලගත්ත දැක්මයි කඩාගෙන බිඳගෙන ඒ ජරාව ටික අයින් වෙලා යන්නේ. ඒතකොට තවදුරටත් මේක බොහොම විමසුම් නුවණක් තියෙන කෙනෙකුට පුළුවන් පින්වත්නි අවශ්‍ය නම් එයාගේ ජීවිතය තුළ පස් ආයතන විදර්ශනා කරන්න. පස් ආයතන කියන්නේ අර ස්පර්ශ වීම තුළ මේ ඇති වෙන අත්දැකීම් ලෝකයක් විනා වෙන මොකක්වත් නැහැ කියලා. පස් ආයතනයකට කියන්නේ. ස්පර්ශය කියන කාරණා තුන එකතු වෙන්නේ. ඒ එකතු වෙන තැනක නාම රූප ධර්මයන් නේද මේ තුල ක්‍රියාත්මක වෙන්නේ කියලා අර පස්ස ආයතනවල ස්පර්ශ වෙච්ච තැන් ආයතන හයි ස්පර්ශ වෙච්ච තැන් වල එකතු වෙන කාරණා වෙන් වශයෙන් බලනවා. මෙතනක් තියෙන නාම රූප ධර්මයන්ගේ එකතු වීමක් විතරයි. මෙතන වෙන මොකක්වත් නැහැ. මේකේ සත්‍යයේ පුද්ගලෙක් නැහැ කියලා පස්ස ආයතනත් ඕනනම් විදර්ශනා කරන්න පුළුවන්. ඒ විදර්ශනා කිරීම තුලත් ඒ ශ්‍රාවකයාගේ ජීවිතය තුල පින්වත්නි දිට්ඨ විසුද්ධියමයි ඇති වෙන්නේ. ඊට පස්සේ තවත් ඕනනම් පුළුවන් පින්වත්නි ශ්‍රාවකයෙකුට මේ අට්ඨාරස ධාතු වශයෙන් විමසන්න. 18කට ධාතු බෙදලා මූල ස්වභාවයක් විදියට ගත්තාම මේ රූප ධාතු, ශබ්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු කියලා එතන හයක් බෙදනවා. ඊට පස්සේ එයා ඊළඟට බෙදා ගන්නවා චක්කු ධාතු, සෝත ධාතු, ගාන ධාතු, ජීවහා ධාතු, කාය ධාතු කියලා මේ මූලික ස්වභාවයක් විදියට අරගෙන ඊට පස්සේ චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු මේ විදියට විඥානීය ආකාර 6 ධාතුවක් විදියට මුල් ස්වභාවයක් විදියට ආවේනික තත්වයේ විමර්ශනය කරමින් ඕනනම් පුළුවන් එයාට ඒ දැක්ම පිරිසුදු කරගන්න පින්වත්නි. ඉතින් මේ විදියට ඒක 18 වැදෑරුම් වෙන්නේ. ඉතින් මේ විදියට පින්වත්නි යාගේ ජීවිතේ මෙතන මේ දිට්ඨි විසුද්ධිය නැතුව සෝතාපන්න වෙන්න බෑ. දිට්ඨි විසුද්ධියෙන් පුද්ගලයා සෝවාන් වෙන්නේ. එහෙනම් සීල විසුද්ධියෙන් පිරිසුදු වෙන්න පුළුවන්ද? පිරිසුදු වෙන්න පුළුවන්. යම් තාක් දුරට පිරිසුදු වෙන හැබැයි සෝතාපන්න වෙන්න බෑ. චිත්ත විසුද්ධියෙන් පුළුවන්ද? චිත්ත විසුද්ධියෙන් විතරක් බෑ. දිට්ඨි විසුද්ධියෙන් සෝතාපන්න වෙන්නේ. දිට්ඨි විසුද්ධිය තුළ තමයි සෝතාපන්න වෙන්නේ. ඒක ඊටාම උද්වේගකාරීව කරගන්න පුළුවන් දෙයක් තමයි ඒ ශ්‍රාවකයා තුළ හේතුඵල වශයෙන් බලනවා. හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන විදිය බලනවා. සෝවාන් නොවිච්ච කෙනෙකුට දිට්ඨි විසුද්ධිය නෑ. සෝවාන් වීමෙන් තමයි දිට්ඨි විසුද්ධිය ලැබෙන්නේ. සෝවාන් නොවිච්ච කෙනෙකුට දිට්ඨි විසුද්ධිය නෑ. මොකද එයාගේ දිට්ඨිය ඕන වෙලාවක කැරකිලා වෙනස් වෙන්න පුළුවන්. සෝවාන් වුණොත් ඒක අනාරක්ෂිතයි කියලා කියන්නේ. එහෙනම් අපි නම් දන්නවා සත්වයේ පුද්ගලයෙක් නෑ කිව්වට හරියයිද නිකම්? හරියන්නේ නෑ. සෝතාපන්න වීමෙන් දිට්ඨි විසුද්ධිය ඇති වෙන්නේ. එතකොට මේ සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයා තුලයි දිට්ඨි විසුද්ධිය ඇති වෙන්නේ. මේක නිකන් කිව්වට අහලා දැනගත්තට වැඩක් නෑ. Tamanගේ ජීවිතෙන් ප්‍රායෝගිකව අවබෝධ කරගන්න ඕන. ඒ ප්‍රායෝගික අවබෝධය යම් දවසක එනකොට එයාට පින්වත්නි එයාගේ ජීවිතය තුල ඒකයි මේ භාවනාව තුළ විදර්ශනාව අවශ්‍යමයි කියන්නේ. එයාගේ ජීවිතය තුළ
දිට්ඨ විසුද්ධිය ඇති වෙනවා. මේවා ගැන ගොඩාක් දේවල් කියන්න තියෙනවා. ඊළඟට පින්වත්නි දිට්ඨ විසුද්ධිය හදාගත්තාම ඒක උදව්වක් කරනවා කාංකා විතරණ විසුද්ධියට. මොකද්ද කාංකා විතරණ විසුද්ධිය කියලා කියන්නේ? කාංකා විතරණ විසුද්ධිය කියලා කියන්නේ පින්වත්නි මේ තමන් තුළ ඇතිවෙන සැකයේ දුරු කිරීමෙන් ඇතිවෙන පිරිසුදු භාවය. හැම වෙලාවකම මේ පෘථග්ජන ශ්‍රාවකයා තුළ මේ අන්ධබාල පෘථග්ජනෙක් තුළ හැම වෙලාවකම පින්වත්නි යාගේ ජීවිතය තුළ තියෙන සැකයෙන් අපිරිසුදු වෙච්ච ගතිය. හැම වෙලාවකම සැකයෙන් අපිරිසුදු වෙලා. හැම වෙලාවක මේ ජීවිතයේ සැකේ වැඩෙනවා. සැකේ කියන එක යාගේ ජීවිතේ මුල් බැහැගෙන. ඒතර මේ සැකේ කියන එක ආවේනික තත්ත්වයක් වෙලා. ඒතර පුද්ගලයේ සාමාන්‍ය ශ්‍රාවකයෙකුට සැකේ ඉන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඕය කිව්වට උන්වහන්සේත් නිකලෙස්ද දන්නේ. දැන් මේ අවුරුදු 2500ක් 600ක් ගිහින් කතා කරන උන්වහන්සේ ඇත්තටම හිටිය විදිහ අපි දන්නේ නැහැ. ඔය වගේ හිතෙන්න පුළුවන් සමහර විට. ඊට පස්සේ යාට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ගැන සැකයිද? ඕය කිව්වට ඕක හරියයිද අපිට? ඕවා ගලපගත්තා කියලා හරියයිද? ඊට පස්සේ සංඝයා ගැන රහතන් වහන්සේලා කියලා නෑ. එහෙම 이르දියක් තියන අය නෑ. ධ්‍යාන සමාපatti තියන අය නෑ. දැන් එහෙම කියන්නේ නැද්ද? කියනවනේ ප්‍රසිද්ධිය කියනවනේ එහෙම. ප්‍රසිද්ධිය කියනවනේ. අනේ ඔක්කොම දුරු වෙන්නේ කාංකා විතරණ විසුද්ධියෙන් පින්වත්නි. ඊට පස්සේ පින්වත්නි පෙර භවයේ පිළිබඳ එයාට සැක තියෙනවා. පෙර භවයේ සැකයි. එයා පිළිගන්නේ අනමරාග්න සංසාරයකට උරුමකම් කියන කෙනෙක් මම කියලා එයා පිළිගන්න ලෑස්ති නෑ. ඊට පස්සේ පසු භවයේ පිළිබඳවත් සැක තියෙනවා. සමහර අයට පෙර භවයේ ගැන සැක තියෙනවා. සමහර අයට පසු භවයේ ගැන. ඉපදිනවා කියලා ඒගොල්ලෝ ලොකු වගේ වගක් එහෙම හැඟීමක් නෑ පින්වත්නි. තමත් අයට ඉන්න පෙර භවයයි පසු භවයයි දෙකම ගැන සැක තියෙනවා. පෙර භවයයි පසු භවයයි දෙකම ගැන සැකයි. අතීතේ හිටියක් දන්නේ නැහැ අනාගතේ හිටින ඔය මොකක්වත් අපිට වැඩක් නැහැ මේ ආපු එකේ හොඳට කාලා බීලා ඉමු කියලා හිතන මිනිස්සු ඉන්නවා පින්වත්නි. ඊට පස්සේ පින්වත් යාට මාර්ගය ගැන සැක තියෙනවා. මෙතන පින්වත්නි සීල සමාධි ප්‍රඥාව ගැන සැක ගැනයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන සැක තියෙනවා. මෙන්න මේ විදියට බොහෝ දෙනෙක්ගේ හිතේ උපන් සැකය දුරු වෙලා යන්නේ කාංකා විතරණ විසුද්ධියත් සමගයි පින්වත්නි. එතකොට මේ තමන්ගේ අනුගමනය කරන වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගයට ගලපලා බලනකොට තමන් දියුණු කරන සීලය, තමන් දියුණු කරන සමාධිය, තමන්ගේ දෘෂ්ටිය පිරිසුදු වීම දැන් සමහරට මුලාවටපත් වෙන්න පුළුවන්. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨ විසුද්ධිය සම්බන්ධව. මම දැන් දිට්ඨ විසුද්ධියට ඇවිල්ලා ඉන්නේ. එහෙම කෙනෙක් හිතන්න පුළුවන්. එතකොට එයා මේකෙන් ගලපලා බලනවා සැකය දුරු කරගන්න කොහොමද? ආර්ය අෂ්ටාංගික මාර්ගයට ගලපලා බලනවා මේ තුලත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේද වැඩෙන්නේ කියලා. එතකොට එයාගේ ජීවිතය තුල පින්වත්නි මේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳ යම් සැකයක් තියෙනවා නම් ඒ සැකේ දුරු වෙලා යනවා. මේ ඔක්කොම සැකේ දුරු වෙනවා පටිච්ච සමුප්පාදයේ පිළිබඳ සැකේ දුරු වුණා නම් පින්වත්නි. පටිච්ච සමුප්පන්නව මේ ගමන සකස් වෙච්ච බවක් කියලා පිළිගත්තොත් එහෙම ඒකයි මෙතන බලවත්ම දේ තමයි පටිච්ච සමුප්පන්නව ලෝකේ විමසන එක. සත්පුද්ගල භාවයක් තියෙන මේ මගේ ජීවන චක්‍රය පිළිබඳ පටිච්ච සමුප්පන්නව බලනවා. අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා. සංස්කාර ප්‍රත්‍ය කරගෙන විඥානයක් බැස ගන්නවා. විඥානයේ ප්‍රත්‍ය කරගෙන නාම රූපය විඥානයේ ප්‍රත්‍ය වෙනවා නාම රූපයට පින්වත්නි චිත්තක්ෂණයයි. එතනින් පස්සේ නාම රූපයට ප්‍රත්‍ය වෙලා විඥානය නිරුද්ධ වෙලා යනවා. නාම රූප විසින් පින්වත්නි ආයතන 6ට ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍ය වෙච්ච තැනම පින්වත්නි නාම රූප නිරුද්ධ වෙලා යනවා. චිත්තක්ෂණයයි කාලේ. ඊට පස්සේ නාම රූප විසින් සලආයතන වලට ප්‍රත්‍ය වෙනවා. සලආයතන වලට ප්‍රත්‍ය වෙලා චිත්තක්ෂණයකින් නිරුද්ධ වෙලා යනවා. සලායතන නිසා පින්වත්නි සලායතන ස්පර්ශ වෙනවා. ස්පර්ශයට ප්‍රත්‍ය වෙලා සලායතන එතනම නිරුද්ධයි. එතනම නිරුද්ධ වෙලා යනවා. චිත්තක්ෂණයයි. කොච්චර පොඩි කාලයක්ද? ස්පර්ශය නිසා පින්වත්නි විඳිනවා මිනිස්සු. විඳීමට ස්පර්ශයේ ප්‍රත්‍ය වෙලා එතනම නිවිලා යනවා. ඊට පස්සේ පින්වත්නි එයාගේ ජීවිතය තුල එයාගේ අභ්‍යන්තරය තුල
විඳීම නිසා විඳීම තණ්හාවට ප්‍රත්‍ය වෙනවා. තණ්හාවට ප්‍රත්‍ය වෙච්ච තැනම වේදනාව නිරුද්ධයි. තණ්හාව උපාදානයට ප්‍රත්‍යයයි. උපාදානයට ප්‍රත්‍ය වෙනකොටම චිත්තක්ෂණයකින් නිරුද්ධයි. චිත්තක්ෂණයකින් නිරුද්ධයි. ඊට පස්සේ පින්වත්නි උපාදානයේ නිසා භවයට ප්‍රත්‍ය වෙනවා. උපාදානයේ භවයට ප්‍රත්‍ය වෙලා උපාදානයේ පවතිනවා දෙකට. පවතින්නේ උපාදානයේ නිරුද්ධයි. භවයේ ජාතියට ප්‍රත්‍ය වෙනවා. එතනම නිරුද්ධයි. ජාතිය ජරා මරණ වල ප්‍රත්‍ය වෙනවා. එතනම නිරුද්ධයි. අපිට තේරෙනවා එතකොට මේක පටිච්ච සමුප්පන්නව ඇති වෙන ක්‍රියාවලියක්. මෙතන මේ පටිච්ච සමුප්පන්නව ඇති වෙන ක්‍රියාවලියක් තුල සියලු සැක දුරු වෙනවා කියන නිකම්ම නෙමෙයි. පෙර භවයක් තිබ්බා කියලා සැකේ ඇති වෙයිද? ඇති වෙන්නේ නැහැ. ඇයි පටිච්ච සමුප්පන්න බව දන්නවා. පසු භවයක් නැහැ කියලා සැක කරයිද? එයා ඒකත් පිළිගන්නවා. ඇයි? පටිච්ච සමුප්පන්නයි. පෙර අපර භව පිළිබඳ සැක උපදීද? උපදින්නේ නැහැ, නිරුද්ධයි. මාර්ගය ගැන සැකයක් තියෙයිද? මාර්ගය ගැන නැහැ සැකයක්. ඒ පින්වත්නි මාර්ගය ගැන සැකයක් උපදින්න විදියක් නැහැ. පටිච්ච සමුප්පන්නව බලන කෙනාට. පින්වත්නි බුදුරජාණන්සේ ගැන සැක කරයිද? මේ බඳු ධර්මයක් දේශනා කරන. පහදිනවා විනා සැක කරන්න මොනවද තියෙන්නේ? ධර්මයේ ගැන සැක කරයිද? ඒ ධර්මයේ ගැන පහදිනවා විනා දෙවියෙකුටවත් හොලවන්න බැරි පැහැදීමක් ඇති වෙනවා විනා පින්වත්නි ඒක වචන වලට කියන්න බෑ. සංඝයා ගැන සැකයක් උපදීද? උපදින්නේ නැහැ. පහදිනවා. පහදිනවා. එහෙනම් මේ ඔක්කොම සැකය නිරුද්ධ වෙලා යන්නේ පටිච්ච සමුප්පන්නව විමසන කොටයි. පටිච්ච සමුප්පන්නව විමසන කොටයි. එතකොට පටිච්ච සමුප්පන්නව විමසන කොට පින්වත්නි එයාගේ ජීවිතය තුළ කාංකා විතරණ විසුද්ධියක් උපදිනවා. එතකොට කාංකා විතරණ විසුද්ධිය උපදවා ගන්න කෙනාට මේ ඔය සමහර දහම් කොට්ටාසවල තියෙනවා කාංකා විතරණ විසුද්ධිය උපදව ගත්තොත් එහෙම ඒ උපදව ගත්ත කෙනාට තමයි චුල්ලසෝතාපන්න කියලා කියන්නේ. කාංකා විතරණ විසුද්ධිය උපදව ගත්තොත් සමහර දහම් කොට්ටාසවල පැහැදිලි කරනවා යාට කියනවා චුල්ලසෝතාපන්න. ඒ කියන්නේ දෙවනි ජීවිතේ දුගතියට වැටෙන්නේ නැහැ කිසිම හේතුවක් නිසා. නමුත් සෝතාපන්න වෙනකන් එහෙම රැකවරණයක් තියෙනවා කියලා ස්ථාවරව කියන්න බෑ. කියන්න පුළුවන් කෙනෙකුට චුල්ලසෝතාපන්න කෙනා දුගතිය යන්නේ නැහැ කියලා. නමුත් ඒක ස්ථාවරවම පින්වත්නි කියන්න පුළුවන්ද? අපිට ඒක හරියට සංවේදී නෑ. එතකොට මේ කාංකා විතරණ විසුද්ධිය හදාගත්තොත් මේ සැකයේ සම්පූර්ණයෙන් දුරු කරගත්තොත් ධර්මී ගොඩක් තැන්වල කතා කරනවා. මේ යාට තමයි චුල්ලසෝතාපන්න කියලා කියන්නේ. එතකොට මේ Tamanට තේරෙන්න ඕන මේ සංසාර ප්‍රවෘත්ති මොලෙන් තේරුම් අරගෙන බෑ. ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ සියලු සැක දුරු වෙලා යන ගැඹුරු පටිච්ච සමුප්පාදයක් හදා ගන්නවා. අන්න එතනදී යාගේ සියලු සැක දුරු වෙනවා. ඒකට කියනවා මොකද්ද? කාංකා විතරණ විසුද්ධිය කියලා. ඒතර කාංකා විතරණ විසුද්ධියට දිට්ඨ විසුද්ධිය උදව් කරා. දිට්ඨ විසුද්ධියට චිත්ත විසුද්ධිය උදව් කරා. චිත්ත විසුද්ධියට සීල විසුද්ධිය උදව් කරා. හරියට රජ්ජුරුවන්ගේ ගමනින් භාගයක් ගියා වගේ දැන් කරත්ත කීපෙන්. හැබැයි ස්ථීරව මේ කරත්තින් කියලා කියන්න බෑ. සීලය ඈත ඉඳලා දැන් උදව් කරන්නේ. දුර ඉඳලා සීලයක් උදව් කරනවා. ඊළඟ එක තමයි අපිට කාලේ යනවා වේගෙන්. ඒ නිසා අපි ඉක්මනින් කියනවා. ඊළඟ පස්වෙනි එක තමයි මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය කියලා කියන්නේ. මාර්ගයේ අමාර්ගයේ දැනගැනීම තුලින් ඇති වෙන පාරිශුද්ධිය. මෙයයි මාර්ගය මෙයයි අමාර්ගය කියලා දැනගන්නවා. දැන් මෙතනට ආපු කෙනෙකුත් අමාරු වැටෙන්න පුළුවන්. මාර්ගය මේක අමාර්ගය. දැන් අද නම් හරියට අමාර්ගයට මාර්ගය කියලා රැවටෙනවා. ඒතර මාර්ගය මෙයයි අමාර්ගය මෙයයි කියලා දැනගන්න නුවණට ඒ දැනගැනීම තුලින් ඇති වෙන පාරිශුද්ධියට කියනවා මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය කියලා. ඒතර අද හේතුව තමයි මාර්ගය වගේ අමාර්ගය පේන්න තියෙනවා. එතකොට එකම මාර්ගය තමයි අපගේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරපු සීල සමාධි ප්‍රඥාව. ඒතකොට යාට මොන මාර්ගය හම්බුණත් එයා ගලපන්න ඕන සීල සමාධි ප්‍රඥාවට ගැලපෙනවද කියලා බලන්න ඕන පින්වත්නි. ඒතකොට යම් කෙනෙක් තුල යම් කෙනෙක් අවබෝධයටපත් වුණා යයි සම්මත කෙනෙක් පවා කියනවා නම් සීලය ඕනේ නැහැ බණහන්ට කියනවා නම් මාර්ගය අවුල් වෙලා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය උපදවා ගන්න ඕනේ. හේතුව තමයි ඒ සීලයෙන් තොර සමාධියක් නැහැ. සමාධියෙන් තොර ප්‍රඥාවක් නැහැ. ඒක තමයි මේ සප්ත විසුද්ධිය තුලිනුත් කතා කරගෙන එන්නේ පින්වත්නි. සෝවාන් වෙන්න ඕන පින්වත්නි මේ විසුද්ධියටපත් වෙන්න නම් මේ පාරිශුද්ධියටපත් වෙන්න නම් සෝතාපන්න වෙන්න ඕන.
එතකොට සෝවාන් වෙනකොට තමයි මේ විසුද්ධිය ඇති වෙන්නේ. මොකද එහෙම නැත්තම් එයා රැවටිලා යන ගතියක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට භාවනා කරනවා සෝතාපන්න වෙන්න කියලා හිතාගෙන භාවනා කරනකොට පින්නත් ඔන්න ආලෝක සංඥාව පහළ වෙනවා. ඒකට ආලෝක සංඥාව පහළ වෙනකොට සමහරට එයා සෝවාන් වුණා කියලා මුලා වෙන්න පුළුවන්. එහෙම මුලා වෙච්චා ඉන්නවා හරියට. ඒ වගේම සමහර අය ඉන්නවා පින්නත් භාවනා කරනකොට ප්‍රීතියක් උපදිනවා. ඒකට මේ ප්‍රීතියට මුලා වෙනවා මං සෝවාන් වෙලා කියලා. තවත් සමහර අය ඉන්නවා පස්සද්ධියක් ඇති වෙනවා. පුදුම සැහැල්ලුවක් ඇති වෙනවා. හිතේ කයේ සංසිඳිච්ච බවක් ඇති වෙනවා. ඒ සංසිඳුණු බවට රැවටෙනවා සෝවාන් කියලා. අන්න තමන්ගේ තත්ත්වයේ සීල සමාධි ප්‍රඥාවෙන් ගලපලා බලන්න දක්ෂතාවයක් නැහැ පින්වත්නි. ඒතර යම් කෙනෙක්ගේ ජීවිතයේ මේ සමහර තැන්වල මේවා උපක්ලේශ විදියටත් පෙන්නනවා. වීරිය හොඳට තියෙනවා. ඒ දැඩි වීරිය තුලම සමහරට වීරිය මුසපත් වෙලා හිතනවා මම දැන් සෝතාපන්නයි කියලා. සමහරට එහෙම හිතන්න පුළුවන්. අධික වීරියක් තියෙන කෙනෙකුට අධික සතියක් තියෙන කෙනෙකුට අධික සතිය පවතිනවා. කෙස් ගහකවත් සතිය විසිරෙන්නේ නැහැ. එතකොට යාගේ හිත තියුණු විදියට සිහිය පිහිටනකොට ඒ තියුණු විදියට සිහිය පිහිටන තැනක සමහරට යා මුලා වෙන්න පුළුවන් පින්වත්නි මම මාර්ගඵලලාභියෙක් කියලා. එතකොට මේ සමාධියක් උපදවගත්ත මේවා සමහර දැන් ওই විසුද්ධි මාර්ගයේම උපක්ලේශ විදියටත් පෙන්වලා තියෙනවා. සමාධියක් උපන්නට පස්සේ ඒ සමාධිය තුල පින්වත්නි හිත තුල බොහොම නිසංසල බවක් ඇති වෙනවා. හිත හරි නිසංසලයි සමාධිය තුල. සමාධිය තුල හිත නිසංසල වෙනකොට එයාගේ හිතේ කෙලෙස් ධර්ම මෝරන්නේ නැහැ. එතකොට එයා හිතනවා මට මෙහෙම එකක් කවදාවත් ලැබෙලා නැහැ දැන් මං සෝතාපන්නයි කියලා. මෙන්න මේකටයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය අවශ්‍ය. කොච්චර දක්ෂ වෙන්න ඕනද උපාදාන රහිතව පිරිනිවන් පානවා නම්. එතකොට උපාදාන රහිතව පිරිනිවන් පානවා සීලය සමාධිය මේ ඔක්කොම උදව්වක්. නමුත් මේ වගේදී සංසාර මගින් පෝෂණය වෙච්ච හදමඬලක් තියෙන ඔබයි මමයි අපි හැමෝම ඕනම වෙලාවක මුලා වෙන්න බැරිද? ඕනම වෙලාවක මුලා වෙන්න පුළුවන් පින්වත්නි. එතකොට මෙතනදී තමයි මාර්ගයයි අමාර්ගයයි හොයාගන්නේ. එතකොට සක්කාය දිට්ඨිය දුර වෙලා යන ආකාරයේ ධර්මයට අනුව ගලප බලනවා. ඒකයි අපි කියන්නේ මේ පුද්ගල සරණකට නම් අහු වෙන්නම එපා කියලා. ධර්මයේ සරණ කරගන්න. එතකොට මේ තමන්ට කියන ධර්මයේ තමන්ට කවුරු හරි කෙනෙක් ධර්මයේ කිව්වොත් මම ඇතුළුව ඒ ධර්මයේ ධර්ම විනීන් ගලපන්න. එතකොට මාර්ගයේ මෙයයි අමාර්ගයේ මෙයයි කියලා දැනගන්න පුළුවන් පින්වත්නි. ඒතර මාර්ගයේ මෙයයි අමාර්ගයේ මෙයයි වශයෙන් දැන ගැනීම තුලින් ඇතිවෙන පාරිශුද්ධියට කියනවා. ඒක දැනගන්නවා. ඒ දැන ගැනීම තුල ඇතිවෙන පිරිසුදුකමට කියනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. ඒතර යාට මුලා වීමක් නැහැ. පස්සද්ධිය තුල මුලා වීමක් නැහැ. සමාධිය තුල හිත නිසල වෙනකොට මුලා වෙන්නේ මේ නිකලෙස් වුණා කියලා. ඒ මුලා වෙච්ච අය ඉන්නවා. සමහර අය ඉන්නවා අදත් ඉන්නවා එහෙම අය. ඊළඟ එක තමයි අපි ඊටාම ඉක්මනින් කියන ඊළඟ එක තමයි පටිපදා ඥාන දර්ශන විසුද්ධිය. මොකද්ද පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ? ප්‍රතිපදාව පිළිබඳ පින්වත්නි පිරිසිදු නුවණක් හදා ගන්නවා. ප්‍රතිපදාව පිළිබඳ. මෙතන ඉඳලා සියලු විදර්ශනා ඥාන වැදගත් වෙනවා. මේකට තමයි සියලු විදර්ශනා ඥාන අවශ්‍ය වෙන්නේ. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය. ඒතර ප්‍රතිපදාව තුලින් පිරිසිදු වෙනවා. මේ සියලුම විදර්ශනා ඥාන මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියට තමයි අයිති වෙන්නේ. ඔය උදයබ්බ ඥානය, භංග ඥානය, ඒ වගේම ඔය බයතුපට්ඨාන ඥානය, ඔය වගේ අපි කතා කරන්නේ ආදීනව ඥානය, නිබ්බිදා ඥානය කියලා අපි ඔය කතා කරන ඥාන දර්ශනයක් තියෙනවනේ. එතකොට ගොඩක් දේවල් තියෙනවා. අනුලෝම ඥානය, ගෝත්‍ර භූ ඥානය මේ විදිහට අපි කතා කරන විදර්ශනා ඥාන සමූහයක් තියෙනවා. අපි ඉස්සරහට විදර්ශනා ඥාන ගැන විතරක් දේශනාවක් කරන්න උත්සාහ කරන්නම්. මාර්ග ඥානය, ඵල ඥානය, ප්‍රතිවේක්ෂණ ඥානය, සම්මාදිට්ඨික සූත්‍රයේදී අපි සමහර ඒවා කතා කරලා තිනවා. ඒතර මෙන්න මේවා පිළිබඳ පින්වත්නි මේ තුලින් බලලා ප්‍රතිපදාව පිළිබඳ ප්‍රතිපදාවේ ඥාන දර්ශනීය පිළිබඳ පිරිසුදුභාවයක් හදා ගන්නවා. Tamanගේ. එතකොට උදයබ්බ ඥානය මේ ස්කන්ධයන්ගේ උදේ වැය ඇතිවීම නැතිවීම ඇති වෙන්නේ මෙහිමයි කියලා දැක්ම පිරිසුදු වෙලා යනවා. එතකොට ඇති වෙනවට වඩා වේගයෙන් බිඳිලා යනවා කියලා දැකීම තුලින් පිරිසුදු වෙනවා. භංග ඥානය.
ඇති වෙනවට වඩා ඉක්මනට නැති වෙලා යනවා. ඒ කියන්නේ හට ගන්නවට වඩා සමුදයට වඩා නිරුද්ධ වීමේ උදාරිතාවේ වේගය වැඩි. ඒකට ධර්මයේ තියෙනවා එක තැනක පින්වත්නි හොඳට වහිනකොට දිය බුබුලු මතුවෙනව නේද? හිමීට දිය වේගයෙන් එකපාරමනේ දිය බුබුලු පුපුරා යන්නේ. බින්දිලා යන්නේ දිය බුබුලු. ඒ කියන්නේ හොඳට බලාගෙන ඉන්නකොට තේරෙනවා හට ගන්නවට වඩා නිරුද්ධ වෙලා වැය වෙලා යන වේගය වැඩි. ඒක දැනගන්නවා. හට ගන්න මාත්‍රයට වඩා ඒ කියන්නේ ඇතිවීමේ මාත්‍රයට වඩා නැතිවීමේ මාත්‍රය උද්වේගකාරී වේගවත් කියලා එයා දැනගන්නවා. ඉතින් මේ සියලු කාරණා කියන වෙලාව නෙමෙයි. එතකොට මේ එයා භංගය දකිනවා බින්දෙන විදිහ දකිනවා. මිස්කන්ධයන්ගේ වැය හටගෙන වැය වෙන විදිය උදේ වැය දකිද්දි වැය පැත්ත දකිනවා. නිවිනිවි යන විදිය දකිනවා. එතකොට මේ නිවිනිවි යාම දකීම තුළ එයා අනිත්‍ය දකිනවා. අනිත්‍ය වීම තුළ දුක දකිනවා. දුක තුළ වසඟේ පවත්වන්න බැරි බව අනාත්ම වශයෙන් මේ පුද්ගලයා දකිනවා පින්වත්නි. එතකොට විවිධ විදිහට පින්වත්නි මේ Tamanගේ මේ සත්පුද්ගල භාවයක් නැති බව තේරුම් ගන්නට එයා Tamanගේ ප්‍රතිපදා ඥාන දර්ශනීය තුලින් පිරිසුදු වෙනවා. ඥානීය තුලින් බලා එයාගේ ජීවිතේ දැක්ම පිරිසුදු කර ගන්නවා. ඉතින් මේ විදිහට බලනකොට පින්වත්නි මේ මොහොතක්වත් මේ සංසාරේ රැඳිලා ඉන්න නම් දෙයක් නැහැ කියලා සංසාරේ පිළිකුල් වෙලා යනවා. එතකොට ඒ පිළිකුල් වෙලා යන්නේ පටිපදා ඥාන දර්ශනීය පිරිසුදු වෙනකොටයි. ඒ පිරිසුදු වෙනකොට පින්වත්නි එයා හැම වෙලාවකම එයාගේ ජීවිතය තුළ විසුද්ධියෙන් තේරුම් ගන්නවා. ප්‍රතිපදා විසුද්ධියෙන් එක තේරුම් ගන්නවා. තේරුම් ගැනීම තුළ පින්වත්නි තමන්ගේ ජීවිතය තුළ සංකාරුපේක්ඛා ඥානය වගේ එකක් ඒ ඥාන තමන්ගේ ජීවිතය තුළින්ම ඉපදෙනවා. මොකද සංකාරුපේක්ඛා කියලා කියන්නේ? සංකාරුපේක්ඛා කියලා කියන්නේ සියලු සංස්කාර පිළිබඳ මැදහත් බවක් හදා ගන්නවා. මැදහත් බව කියලා අපි එක දේශනාවක් වෙනම කරලා තියෙනවා. සියලු සංස්කාර පිළිබඳ මැදහත් වෙනවා. සියලු සංස්කාර පිළිබඳ. ඉතින් මැදහත් වෙනකොට තේරෙනවා භාවනා කරපු මිනිහෙකුත් නැහැ, කෙරිච්ච භාවනාවකුත් නැහැ කියලා තේරෙනවා. මොකද සියල්ල තුල සංස්කාරයි ක්‍රියාත්මක වෙන්නේ. කරපු මිනිහෙකුත් නැහැ, කරපු භාවනාවකුත් නැහැ කියලා උත්තටම තේරෙනවා. ඒක අර සංකාරූපේක්ඛා ඥානයෙන් තමයි ඒක පැහැදිලිව පේන්නේ. ඒකට කියන්නේ පටිපදා ඥාන දස්සන විසුද්ධිය. ප්‍රතිපදාව තුලින් පිරිසුදු වෙන්න ඕන කොටස පිරිසුදු කර ගන්නවා. ඊළඟ අවසාන එක තමයි පින්වත්නි ඥාන දස්සන විසුද්ධිය. ඥාන දස්සන විසුද්ධිය කියලා කියන්නේ ඥාන දස්සන විසුද්ධිය කියලා කියන්නේ පින්වත්නි තමන් තුළ උපදවාගත්ත මාර්ගසිතයි ඵලසිතයි හඳුනා ගැනීමයි තියෙන්නේ මෙන්න මේ කොටසටයි. ඒ කියන්නේ තමන් තුළ ඇතිවෙච්ච ඥාන දර්ශනය මේ සසඳා බලමින් විමසා බලමින් පින්වත්නි දැන් සෝවාන් වුණාට පස්සේ මාර්ගසිතත් උපදිනවා ඵලසිතත් උපදිනවා. එතකොට ඒක හඳුනාගන්නේ මේ ඥාන දර්ශන විසුද්ධියෙන්. ඥාන දර්ශන විසුද්ධියෙන් තමයි ඒක හඳුනා ගන්න තියෙන්නේ. දැන් ඵල සමාපත්තියට සමවැදුනට පස්සේ ඒක කැමැති තාක් කාලයක් ඉන්න පුළුවන් ධර්මයෙන් බැලුවා. කැමැති තාක් කාලයක් ඉන්න පුළුවන්. හැබැයි පින්වත්නි එහෙම පුළුවන් වුණාට එයාගේ ජීවිතේ ඒ මේ අත්දකින්න අත්දැකීම තුළ තමන් ඥාන දර්ශන විසුද්ධියෙන් දැනගන්නවා මම මේ ඉන්න ස්වභාවයේ කුමන තත්වයක්ද කියලා. ඒක ඉහළ ගැඹුරු ආධ්‍යාත්මිකට මේ විනාඩි 10ක් 15ක් භාවනා කරන්න නැති කෙනෙකුට මේක තේරුම් ගන්න වෙන එකක් නැහැ. නිකන් අහලා යම් කිසි හැඟීමක් ගන්න පුළුවන් අපිට. නමුත් පින්වත්නි මේක ජීවිතේෙම දකින්නේ යම් කිසි ඵල සමවතකට සමවැදුනට පස්සේ මාර්ගඵලයක් උපදවා ගත්තට පස්සේ මේ ඥාන දර්ශන විසුද්ධිය තුලින් තමයි මේ මාර්ගසිත මේ ඵලසිත වශයෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීම දැකගන්නේ මෙන්න මෙතනදී තමයි පින්වත්නි. එතකොට එයාගේ ජීවිතය තුළ සිත මාර්ගඵලයකටපත් වුණාට පස්සේ සිත ක්‍රියාත්මක වෙන විදිහ මේ ඥාන දර්ශනීය තුලින් තමයි යාට දැක ගන්න පුළුවන්. එතකොට එයාට පේනවා පින්වත්නි සෝතාපන්න වෙනකොට මෙන්න මේ සක්කාය දිට්ඨිය අයින් වුණා, විචිකිච්ඡාව අයින් වුණා, සීලබ්බත පරාමාස අයින් වුණා කියලා තමන්ගේ ජීවිතේම නැවත ප්‍රතිවීක්ෂණා කරමින් ප්‍රතිවීක්ෂා ඥානයි කියලා කියන්නේ. ඒකෙන් බලන්න පුළුවන් කුසලතාවය ඇති වෙනවා. කාමරාග පටිග කියන ඒවා මේ සකදාගාමී වෙද්දී තුනී වෙච්ච විදිය තමන්ගේ ජීවිතෙන් ප්‍රතිවීක්ෂණා කරගන්න පුළුවන්.
කාමරාගයේ පටිගය සම්පූර්ණයෙන් අනාගාමී වෙනකොට නැත්තටම නැති වෙලා ගිය විදිහ එයාටම දැක ගන්න පුළුවන්. එයාටම නැවත දැක ගන්න පුළුවන් පින්වත්නි. එතකොට තම අරහත්වයට පත්වේජ කෙනෙක් නම් අරහත්වයට පත්වීම තුළ පින්වත්නි එයාගේ හිත තුළ විමුක්ත සිතක් උත්පාදනය වෙච්ච විදිය තුළ ඒ උත්තමයා තුළ ආශ්‍රවයන් ක්ෂය වෙලා ගිය ආකාරය පිළිබඳ පින්වත්නි මේ ඥාන දර්ශන විසුද්ධියෙන් පැහැදිලිව විසුද්ධියට පත් වෙලා දැක ගන්න පුළුවන්. එතකොට මේ චේතෝ විමුක්තියට පඤ්ඤා විමුක්තියට පත්වීම පිළිබඳ යාට පැහැදිලිව පේන්න පටන් ගන්නවා. Taman තුල ඇතිවෙච්ච ආධ්‍යාත්මික ප්‍රවේශය පැහැදිලිව පේනවා. ආය ඇඟිල්ලෙන් යනවා තව කෙනකින් අහන්න ඕනේ නැහැ. ඒක දැක ගන්න පුළුවන් වෙන්නේ පින්වත්නි මේ ඥාන දර්ශන විසුද්ධිය ඇති කරගත්තට පස්සේ. ඥාන දර්ශනීන් පිරිසුදු වීම ඇති වුණාට පස්සේ ඒ ඇතිවෙච්ච පිරිසුදු වීම නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කර කර බලන්න පුළුවන් කුසලතාවය Taman තුලම අත්දකින්න ලැබෙනවා. ඒ පුද්ගලයා තුල Tamanගේ කොහොමද අවිද්‍යාව නිරුද්ධ වෙනකොට සංඛාර නිරුද්ධ වුනේ? සංස්කාර නිරුද්ධ වෙනකොට විඥානය නිරුද්ධ වුනේ කොහොමද? විඥානය නිරුද්ධ වෙනකොට එයාගේ විඥානයේ නිරුද්ධ වීම තුල නාම රූප නිරුද්ධ වුනේ කොහොමද? මේ විදියට පින්වත්නි නිරුද්ධ වෙවි නිවි ගිය විදියාටම දැක ගන්න පුළුවන්. නිවි ගිය විදිය ආටම දැක ගන්න පුළුවන්. ඒ ඒකට අපි කතා කරන ප්‍රත්‍යවේක්ෂා ඥානය කියලා කියන්නේ. මාර්ග ඥානෙ, ඵල ඥානෙ, ප්‍රත්‍යවේක්ෂා ඥානෙ කියලා. ඒතර මේ ප්‍රත්‍යවේක්ෂා ඥානෙ නැවත නැවත තමන් තුළ ඇතිවෙච්ච ඵලය පිරිසිදුව දැන ගැනීම මේ ඥාන දර්ශන විසුද්ධියට ආවේනික ලක්ෂණයක් පින්වත්නි. එතකොට මාර්ගඵල නිවැරදිව ලැබූ බව දැනගන්නා නුවණ තමයි මේකට අයිති වෙන්නේ. එතකොට මේවා එකින් එකට සම්දැන් ඉතින් මෙතනට අපත් වුණාට පස්සේ අනුපාදා පරිනිබ්බන්ති තමයි. උපාදාන රහිතව පිරිනිවෙනවා තමයි. උපාදාන රහිතව දැන් පිරිනිවෙන්නයි ලෑස්තිය. ඉතින් බලන්න අර මන්තානි පුත්ත පුන්නහම්දුරු මුලින් කියපු කාරණේ කොච්චර ලස්සනද. මේ එකට ගැලපිලා ගියාට පස්සේ මෙතනට ගියාට පස්සේ කියන්නේ සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට, චිත්ත විසුද්ධියෙන් දිට්ඨ විසුද්ධියට, දිට්ඨ විසුද්ධියෙන් කාංකා විතරණ විසුද්ධිය. එතන සම්පූර්ණ සැකේ දුර වෙලා යනවා. එතනින් පස්සේ පින්වත්නි එතනින් එහාට යනකොට ඒ ශ්‍රාවකයා තුල කාංකා විතරණ විසුද්ධිය ඇති වුණාට පස්සේ මග්ගහ මග්ග ඥාන දර්ශන මාර්ගය අමාර්ගය පැහැදිලිව දැනගන්න එකට. ඊට පස්සේ පටිපදා ඥාන දර්ශනීය පටිපදා ඥාන දර්ශන විසුද්ධිය ප්‍රතිපදාව පිළිබඳ පිරිසිදු ඥානයක් උපදිනවා. ඊට පස්සේ ඇතිවෙච්ච ඵලය පිළිබඳ ප්‍රතිවේක්ෂා කිරීමට නැවත හැරිලා බලලා මේ Tamanගේ ඵලයේ විමසා මාර්ගඵලයේ නිවැරදිව අවබෝධයටපත් වුණු ඵලයේ නිවැරදිව විමසා දැනගන්න නුවණක් පහළ වෙනවා. එතකොට එතනින් එයාගේ ජීවිතේ සමු ගන්නවා. ඒ සමු ගැනීමත් එක්කම ඒ උත්තමයාගේ ජීවිතේ පිරිනිවෙනවා. අනුපාදා පරිනිර්වාණය පිණිස මේ විසුද්ධිය හැම දිනාටම උපකාර වේවා. සමන්ත චක්කවාලේසු